අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් පැයක් හම්බෙලා තියෙනවා ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලට. ඉතින් අපි අපේ ස්වාමීන් වහන්සේ ඉල්ලා සිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්නතුනි මම මේ මොහොතේ සෝදානම් වෙන්නේ මා වෙත ලැබී තිබෙන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව ලනුපදිරෙහි කෙළවරක සිටගත් මාහට දකුණු කකුලෙහි විලුඹ ප්‍රදේශයට යමි. ගොරෝසු ගතියක් දැනුනි. එමෙන්ම පාදයේ ඇඟිලි කොටසට යම් සැහැල්ලු ගතියක් දැනුනි. ඉන්පසුව වම් පාදයේ තැබීමේදීද එලෙසින්ම දැනෙන්නට විය. මෙලෙස පාදයේහි ස්පර්ශවන ස්ථානයන් කෙරෙහි සිහිය පිහිටුවාගත් මා වම දකුණ ආකාරයට පාද තබමින් ඉදිරියට පියවර කීපයක් තැබූහ. ඒ අවස්ථාවේදී සිත මාහට නොදැනීම වෙනත් අරමුණකට ගිය බව වැටහිනි. එහෙත් මම ඊතා ඉක්මනින්ම නැවත මගේ අරමුණ වෙත සිත යොමු කළෙමි. එහිදී මම මුල් අවස්ථාවේදී එනම් සිත පිට යාමට පෙර පියවර 7ක් 8ක් පමණ ගිය බව මාහට හැඟුණි. එමෙන්ම සිත පිටගොස් නැවත අරමුණට ගෙන ආපසු මාහට කලින් අවස්ථාවට වඩා පියවර කිහිපයක්ම ගමන් කළ බව මාහට වැටහුණි. එනම් පියවර 9ක් 10ක් පමණ වර්ධනය කරගත හැකි විය. එය මා සිතනා පරිදි මා සිහියෙන් ගමන් කළ බවට මට දැනෙන හැඟීමයි. එමෙන්ම වැලිමළුවේදී මගේ අත්දැකීම් ඉතාහාත්පසින් වෙනස් විය. ඉහත දැක් වූ ආකාරයට සක්මනට පිවිසි අතර ලනුපැදුරෙහි දැනුණු ගොරෝසු ගතියට වඩා වැඩි ගොරෝසු ගතියක් ඒ අවස්ථාවේදී දැනුනි. ඒ වැලිමළුවේහි ඇති ගල් බොරළු ආදිය ස්පර්ශවන අවස්ථාවේදී දැනුණු වෙනසයි. එහිදීද මාගේ සිත පිට ගිය අවස්ථාද ඇත. එවිට නැවතත් මා සිත පාදයේහි ස්පර්ශවන ස්ථානයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. එහිදී මට දැනුනේ එම ස්පර්ශයන් කෙරෙහිම සිත යොමු වූ බවයි. මා සිතනා පරිද්දෙන් එසේ සිත පාදයේහි ස්පර්ශයෙන් කෙරෙහි සිත යොමු කරමින් වේදනා පිළිබඳව සිහිය පිහිටුවා පියවර 5ක් 6ක් පමණ ගිය බව මට හැඟුණි. එය මා සිතනා පරිද්දෙන් සතිමත් භාවනාවේ ප්‍රතිඵලයයි. මක්නිසාදයත් මා වෙනදාට ඇවිදින විට එවන් අත්දැකීමක් හැඟීමක් මාහට ඇති නොවීමයි. ප්‍රතිඵල නිස්සරණ වනය තුලට පැමිණි මට පෙර මා සිත විවිධ අරමුණු වලින් වික්ෂිප්ත වූ අතර පළමු දිනයෙන් පසුව එම අතීත අනාගත මතකයන් කිසිවක් පිළිබඳ මාගේ සිත කලබල නොවිය. සංසුන් විය. වෙනදාට වඩා සිතෙහි සැහැල්ලු ගතියක් දැනුනි. සුවසේ නින්දට ගොස් සුවසේ පිබිදීමටද හැකියාව ඇති වූ අතර ඒ ජීවිතයේ මාලද ඊතා වාග්යක්සේ මට හැඟේ. ත්වන් සරණයි. විත්තිකාරය ගන්න පුළුවන් ද උසාවියට? ඒක අසාධාරණයක් වෙයිද? කවුද ලියපු කවුද කියලා අත උසන්න කැමතිද? ඒ කරදරයක්ද මන්? ඈ අපි ඉස්සරහට මෙමුද මෙතන හදපංගොද්ද සීට් එක කවුද? මේ ඔක්කොම වැඩි විත්තිකාරය හොඳට පේන්න තියෙනවා උසාවියේ. ඉතින් ඇත්තට මට පුදුම සතුටයි. ඒ මොකද මං ඊයේ පෙරේද මට එන්න බැරි වුණා මේ වගේ වාර්තාවක් අපි හාමුදුරගෙනකින් කවද්ද ගන්නෙ කියලා. පොයින්ට් එකට අද මාතෘකාවට නඩුවට දාලා කතා කරන එක. දැන් අපි ඒකේ තියෙන හොඳ පැත්ත 100%ක්ම මම වැඳලා පිළිගන්නවා. ඕක කරගන්න තමයි අපි බහුවේ ටිකේම ඔය ඔක්කොම සෙල්ලම් කෙරුවේ. ඉතින් ඒකේ තියෙනවා පොයින්ට්ස් දෙකක් සුද්ධ කරගන්න. මට ආසයි මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පතුරු ගහලා කප්පලා. කමන්නේ නේ? ඇත්තටම කමන්නේ නැද? කවන්නේ. එතකොට මේ සක්මණේ මම හිතන 4 වෙනි වාක්‍යය 5 වෙනි වාක්‍යය තියෙනවා. මගේ හිත පිට ගිහිල්ලා ආපහු ආවා.
ගිය වදාට වැඩි පියවර ගණක් යන්න පුළුවන් උනායි කියලා. අන්නේ ටික පොඩ්ඩක් අපිට නැවත උසාවියට මේ ජූරි සභාවට ඉදිරිපත් කරන්න. සැහැල්ලු ගතියක් දැනුනි. ඉන්පසුව වම් පාදයේ තැබීමේදීද එලෙසින්ම දැනෙන්නට විය. මෙලෙස පාදයේ ස්පර්ශවන ස්ථානයන් කෙරෙහි සිහිය පිහිටුවාගත් මම වම දකුණ ආකාරයට පාද තබමින් ඉදිරියට පියවර කිහිපයක් තැබුව. ඒ අවස්ථාවේදී සිත මාහට නොදැනීම වෙනත් අරමුණකට ගිය බව වැටහිනි. එහෙත් මම ඊතා ඉක්මනින් නැවත මගේ අරමුණ වෙත සිත යොමු කළෙමි. එහිදී මම මුල් අවස්ථාවේදී එනම් සිත පිට යාමට පෙර පියවර 7ක් 8ක් පමණ ගිය බව මාහට හැඟුනි. එමෙන්ම සිත පිටගොස් නැවත අරමුණට ගෙන පසු මාහට කලින් අවස්ථාවට වඩා පියවර කිහිපයක්ම ගමන් කළ බව මාහට වැටහුණි. ඒ ටික තමයි ප්‍රශස්තයි. පර්ෆෙක්ට්. නෑ මට දැනගන්න ඕනේ පුංචි කාරණාවක්. ඒක මොකද මෙතෙන් ගෙනාවට පස්සේ අනිත් උකටත් තේරෙයි. පිට ගියේ හිත නැවත පයට ආවයි කියලා දැනගත්තේ කොහොමද? අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. භාවනා කරන අවස්ථාවේදී පළවෙනියෙන්ම සිත ඔය ආකාරයට පිට ගියා කියලා මට තේරුණා. ඊට පස්සේ මම ආයි වේදනාවන් දැනෙන තැන එහෙම නැත්නම් පාදයේ ස්පර්ශයන් ගැටෙන අවස්ථාවන් වලට නැවත සිත යොමු කරා. ඔය එතකොට ඒ කියන්නේ මොන ගැටීමක් මොන ස්පර්ශයක් දැකලාද සාතික් කරගත්තේ ප්‍රත්‍යක්ෂණ කරගත්තේ දැන් වේදනාවක නෙවෙයි සද්දක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි නින්දක නෙවෙයි දැන් නැවත අරමුණට කර්මස්ථානයට පයට ආවයි කියලා දැනගත්තේ මොකක් අත්දැකලාද මොන ප්‍රද්දුට ප්‍රත්‍යක්ෂයක්ද මොන සාක්‍යයක්ද? විලුඹ ප්‍රදේශයේ ලනුපැදුරේ ස්පර්ශ වෙනකොට රළු ගතියක් දැනුණා. දැන් ඕක ඔය අතිම මේක ලියව ගන්න තව රිට්‍රීට් කීයක් අරන් වෙයිද? මේ ලියලා තියෙන එකට ඇත්තටම අදාහ ගන්න බැරි තරම් මට සතුටුයි. නමුත් මම එහෙම සතුටු කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. එතෙන් ආපු ගමන් මට දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගිය හිත නැවත අරමුණට පැමිණීම ලස්සනට ලියලා තියෙනවා. ඒ බවට ඉස්සල පියවර 7ක් ගියයි කියලා බොහොම ලස්සනට යන්න ඉස්සල විස්තර කරලා තියෙනවා. ආවට පස්සේ මම පියවර 8ක් විතර ගියයි කියලා පස්සෙත් විස්තර කරලා තියෙනවා. ආවයි කියලා වාක්‍යකුත් තියෙනවා. අන්නේ වාක්‍ය පිට ගිය හිත නැවත පැමිණීමේ වාක්‍ය තමයි අපේ ජීවිතේ වැදගත්ම තැන. ඉත පිට යන්නේ කොහොමද නැතර කරන්න බෑ. ආවට පස්සේ අපි දන්නවනම් මම කලින් සැලසුම් කර බුදුහාමුදුරුත් එක්ක මං givisගත් අරමුණට හිත ගන්න පුළුවන් කියලා. කියන්නේ විලුඹට හිත ගන්න පුළුවන් කියලා ඒකට දෙන්න ඕන උපරිම වටිනාකම පිට ගියේ සද්දකින් මම දැනගත්ත සද්දෙක් කියලා මං ආපහු ගත්තා හිත ගත්තට පස්සේ දකුණු විලුඹේ මට තද ගතියක් වැටුණා. එහෙමනම් මම ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න අහන්න අවසර දීපේකත් මේ නොලිය හිටපෙකටත් මං ස්තුතිවන්ත වෙනවා. මොකද සභාව විතර කපන්න පුළුවන් මට දැන් මේක අපේ භික්ෂු ජීවිතයේ ආපත්‍ය සිද්ධ වෙච්ච වෙලාවට සමාන කරලා බුදුරජාණන්සේ දේශනා කරනවා. අපි අතින් ආපත්‍ය සිද්ධ වුණාට පස්සේ අපිට පස්සේ ආපත්‍ය දේශනාවක් කරනවානේ. නේ? ඒකට මේ පිට ගියේ හිතයි ආපත්‍ය සුද්ධ කිරීම අතර පියවර 4ක් පෙන්ලා දෙනවා. සරති විවරති උත්තානි කරෝති දේසේති කියලා. අපිට ඉස්සලාම සතියක් එනවා, සරණයක් එනවා, දැනගැනීමක් කරනවා මට මොකද්ද පිට ගියයි කියලා. විස්තර මොකුත් දන්නේ නැහැ. මම ගෙදර නැහැ. අප්පගේ බුදලේ නැහැ. අජ්ජත් ගෝචර අරමුණේ නැහැ. ආන්න මේ දැන ගැනීම මම මේ ශාන්තික නෙවෙයි අහන්නේ සමස්තෙන්. දැන් මගේ හිත පිට ගියා. පිට ගිය බව දැනගත්ත එකයි මගේ හිත අරමුණට ආවා. අරමුණ බව දැනගත්ත එකේ කොයි එකද වඩා ශ්‍රේෂ්ඨ, කොයි එකද වඩා කුසලතාවයක් තියෙන, කොයි එකද වඩා යෝනිසෝමනසිකාරය තියෙන. කතා කරන්නේ නැහැ. පිට ගියයි කියලා දැනගත්ත එක. මගේ හිත මේ සුද්ධ භූමියක ඉඳලා කක්ක ගොඩකට ගියා. ඒ දැන ගැනීම තමයි ජීවිතේ හැරවුම් ලක්ෂය. පිට ගියට පස්සේ ආපහු ගන්න එක ඒක බොහොම සරල වැඩක්. ඒක අවශ්‍යයට වැඩි මම පුංචි කළ සලකනවා. ඒක නිසා මේක ලියා ගන්න පුළුවන් වුණා නම් භාවනා කරනකොට මගේ හිත සද්දයකට ගියා. භාවනා කරනකොට මගේ හිත වේදනාවට ගියා. මම කරනකොට මගේ හිත හිතවිල්ලකට ගියයි කියලා. දැන් මම නැවත ප්‍රශ්නේ වර්ණගනවා. මගේ ප්‍රශ්නේ අරමුණේ ඉඳලා කියන්නේ අපේ ගෝචර අජ්ජත් අරමුණේ ඉඳලා පිට අරමුණට යනකොට ගිහිල්ලා ඒක මම දැනගන්න. ඊට පස්සේ බාහිර අරමුණක ඉඳලා ගෝචර අජ්ජත් අරමුණට ආව දැනගන්නවා අපි කියපු විදිහට හැප්පෙන එකේ. මේ දෙකෙන් වඩා කුසලතාවයේ තියෙන පිට යන බව දැනගන්න එකද නැවත ආපු එක දැනගන්න එකද කියලා අර ප්‍රශ්නම අමරෝල ඇහුවොත් මොකද්ද කියන්නේ?
ඇත්තටම අවසියෙන් සිද්ධ වෙනවා නම් දැනගන්න පුළුවන්ද? ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ සුද්ධ ස්ථානයක ඉඳලා කක්ක ස්ථානයකට ගියා. දැන් කක්ක ස්ථානේ ඉන්නේ. මං ඉන්නේ කක්කාවේ කියලා දෙන්න පිරිවෙනක ওই ටික කියලා දෙන්න අපි මොකද්ද කළ යුත්තේ? අපි පිරිවෙන් අධ්‍යාපනයේ අපි පිරිවෙන් භාවනාවක ඔය මට්ටමට අපේ ශිෂ්‍යෝ ටික ගන්න අපි මොනවද කළ යුත්තේ කියන එක මට දන්නේ නැහැ. ඒකට ඇත්තටම උභාන්තලා ඒක නිසි බලධාරීන්ලා. සතිය පුරුදු කළා මේක වෙන්නේ නැහැ. සතිය පුරුදු කරම කියන්නේ අරමුණේ තියාගෙන විතරනේ සතිය උගන්නන්නේ. දැන් අපි කියනවා එහෙම ඉන්නකොට නොකියා හිතුවක්කාරකමට කඩප්පුලිකමට නොකෑමනාකමට දහපතුරාකමට පිට යනවා. මේක වෙන බව දන්න එක අරමුණේ තියනට වැඩිය පිට ගියේ හිත අරමුණට එනවට වැඩිය දක්ෂකමක් කියලා මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ පාඩම අපි කොහොමද අපි ඊගා પરම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ? මේකට බුදුරජාණන් දෙන වචනේ සරති. සිහි කරනවා මගේ හිත පිට ගියයි කියලා. සිහි කරන සතියක් තියෙන්න බෑ. පිට ගිය බව දැනගන්න සතියයි ආපහු අරමුණට ආපහු සතිය දෙකේ සමත භාවනාදී කියනවා ආපහු අරමුණ පැමිණීමේ සතිය ලොකුයි කියලා. මේ නිස්සන් වනේ සදාතනිකව අපි කියලා දෙනවා පිට ගිය බව දැනගන්න එක ලොකුයි කියලා. ඒකට අපි කියන එක විපස්සනාව කියලා. මොකද ඒක දැනගත්තොත් විතර සනීප කරන්න පුළුවන්. ලෙඩක් තියෙනවා කියලා දන්නේ නැතුව රෝග නිర్ణයක් කරන්න නැතුව විදකම් කරන්න බෑනේ. අපි ලෙඩේට හේතු හොයාගත්තා. ඉතින් මේක මං හිතන්නේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා. උනේ නැහැ කියලා නෙවෙයි කියන්නේ තේරෙන්නේ. කවදාකවත් කමඨාන් මාත්‍රාව ලියන්න හිතෙන්නේ නැහැ නේ. මේක වටිනාකමක් දෙන්නේ නැහැ නේ. පිට ගිය එක ආපු එක නම් අපි බොහොම ගෞරවයෙන් විදියට ලියනවා. නමුත් අර ගිය බව හිතියේ සක්මනේ ගියේ සද්දයකට හිතියේ සක්මනේ ගියේ වේදනාවකට හිතියේ සක්මනේ ගියේ හිතවිලි කියලා මේක ලියන්න පුළුවන් නම් Taman පිළිබඳව පූර්ණ ස්වයං අවලෝකනයක් සිද්ධ වෙනවානේ. මේක තමයි අපි පන්නගත්ත තැන සංසාරෙ මෙතෙක් කල්. අපි මේක වහලා ගැහුවේ. කක්කාවේ ඉඳගෙන කක්කාවේ ඉන්න බව දන්නවා. ඊට පස්සේ ඒක කමඨාන් වාදාවේ වැද්දගත් විදිහට ලියනවා. මම අහවල් තැනට ගියා. මම එතෙන්දි දැනගත්තා මම ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි අප්පගේ බුදලේ නෙවෙයි කියලා. ඉතින් මේකේ වටිනාකම බුදුහාමුදුරන්ට කියලා දෙන්න බැරි වෙයි කියලා හිතුණා ඉස්සරලා. ඒක තමයි බඩ නොකියන්නේ හිතුවේ. කිව්වට ඔක අල්ලන්නේ නැහනේ. ඊට පස්සේ දැන් සරති. දැන් මම දන්නවා something wrong somewhere. වැඩි කෙල වෙලයි කියලා දන්නවා. හැබැයි ආතපූත නැහැ. අර හාමුදුරු කිව්වා වගේ හොල්මන්. ඊට පස්සේ විවරති. හොඳට විවරණය කරලා බලන්න මං හිටියේ ගෝචරජ්‍යත් භූමියේ කෙලස් නැති තැනක. දැන් ඉන්නේ කොහෙන්දෝ ආපු සද්දයකට වේදනාවකට හිතවිල්ලකට ගතාගෙන ගිහිල්ලා ඉන්නේ කෙලෙසක. ඉස්සර මම මේකට කොච්චර බය වෙනවද? දැන් බය වෙන්නේ නැහැ. මේක හරියට කියනවා හිත පිට යන්න ඉස්සෙල්ලා මම පියවර 7ක් හිටියා. පියට ගිහිල්ලා ආවට පස්සේ මට පියවර 8ක් පුළුවන් කියලා හරි පිරිසිදුකමක් තියෙනවානේ. අන්න මේක විවරණය කරනවා. විවරණය කරනවා කියලා කියන්නේ තමන් විවේචනය කරනවා. ඉස්සර වගේ පශ්චාත්තාපයෙන් නෙවෙයි. ද්වේෂේ නැතුව. ඔකට ඥානය කියන්නේ. අපිට තියෙන ද්වේෂය අයින් කරුවට පස්සේ ওই සිද්ධිය ඥානයක් වඩපා. ඊට පස්සේ උත්ථානි කරෝති. උසස් කොට දක්වනවා. මගේ ජීවිතේ කවදාකවත් මම මෙහෙම මේ වැරද්දක් කියලා වැරද්ද පිළිබඳව සමාලෝචනයක් කරුවේ නෑ. මේක උස් කරලා දක්වන්න ඕනේ. ඉතින් මේ තුනම පියවර තුනම යන්නේ පුද්ගලිකව. මේ බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒකින් හරියන්නේ නෑ ගේම. මේක කාට හරි කියන්න කියනවා. දේශේති. දේශනාවෙන් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන අපි නැගිටිනවා. මේකට කියන්නේ පාපොච්චාරණ කියනවා, පාප දේශනා කියලා කියනවා, ආපත්‍ති දේශනා කරනවා කියලා කියනවා. තව ගොඩක් වචන තියෙනවා සමාජේ පිළිගන්නවා. මම මේ වැරද්ද පිළිගන්නවා. ඕක අපේ ජීවිතේ හරි අඩුයි. වැරද්ද වුණාට වැරද්ද කියන්නේ නැහැ. දැන් මේකට මම කියනවා මම හිතලා කියප එකක් නෙවෙයි කියන්නේ. දැන් මගේ බේරෙන්න බුදුරජාණන්සේගේ සකුණග්ගි සූත්‍රේ. ගොඩක් මං කියන්නේ මං ටිකකට කියනවා. සකුණග්ගි සූත්‍රයේදී බුදුරජාණන්සේ කියනවා කැටකිරිලි කියලා සතා දන්නවනේ. කැට කුරුල්ලටත් වැඩිය කැටකිරිලි හරි දුර්වලයි. කැටකිරිලිය බිත්තර දානවා කුඹුරක. ඔය කුරුළු පාළුව කියලා එකක් අතාරින්න ඉස්සර කුරුල්ලන්න කන්න. දැන් මේකේ වෙලා තියෙන්නේ මුංගේ බිත්තර පුපුරනකොට නැත්නම් යන්දන් මුංගේ හයියත්ති වෙනකොට ගෝයන් කපලා. දැන් මේ කිරිල්ලි ගිහිල්ලා පැටියව ටික කූඩුවක නෙවෙයි බින්නගුමේ පස්කටයක් අස්සේ හංගලා තියෙනවා. පස් බින්නගුම හානකොට පළවෙනි හැටේ
බින්ග තියෙනව නැතුලේ. ඒකට කියනවා මං කෑම හොයන්න නිකන් හිටපන් කියලා. කුරුළු පැටවුන්න. මේ කියන්නේ කැටකිරිලි පැටවුන්න කියනවා. කොහෙවත් යන්න එපා මුගේ තව තටු මෝරලා නැහැ. අමු මස්. එතකොට ඕකේ ඉන්න කැටකිරිලි පැටියෙකුට හිතනවා අම්මා නැහැ. කැටේ උඩ පස් කැටේ උඩ අවුව. මේක ඇතුලේ හේනයි. සීතලයි. කැටේ උඩට නැග්ගොත් මොකද වෙන්නේ කියලා. මූට හිතෙනවා දණිබණි ගහගෙන ඌ ගිහිල්ලා අවුව තපිනවා දැන්. අවුව තපිනකොට මේක පාට කුරුළු ගොයි කැවිලා චස් ගාලා ගහගෙන යනවා. යන්නතර කුරුළු පැටියා කියනවා තන්නි කර මගේ දෝෂේ අම්මා කියපු දේ වුණා නම් මේක වෙන්නේ නැහැ. කාටවත් දොස් කියන්න දෙයක් නැහැ නේ. මට පැහැදිලිව උපදෙස් දීලා තිබුණා. මං ගියා කට ඒකට උඩට ඒක තමයි උනේ කියනකොට කුරුළු ගොයා අහනවා මේ පොඩි පැටියගෙන් තෝ කාටද කතා කරන්නේ කියලා. නෑ ඔබතුමාගේ දෝෂයක් නෑ. මේක තනි කර මගේ දෝෂේ. මම අනාරක්ෂිත තැනට ගියේ අම්මා කියපු දේ හිතුවනේ ඕක වෙන්නේ නෑ. ඊට පස්සේ මම කුරුළු ගොයා අහනවා තෝගේ අම්මා කියපු තැන හිටියොත් තෝව ගන්න මට බෑ කියලා තෝ හිතනවද? කොතන හිටියත් අල්ලනවා යකෝ කියලා. කියලා මම අතාරිනවා. කුරුළු පැටිය අතාරිනවා. මේක සරුවචනාන්ති කියන්නේ සරුවචනාන්ති ඔය විදිහට කියන්නේ නෑනේ 아무තු පාලි භාෂාවෙන් බොහොම නම්බුකාරසිට කියන්නේ නැති ඕල කියව ගන්න ඒක. දැන් මූ ගෙදර යනවා. අම්මට කියන්නේ නැහැ. ඇඟේ ඇතුලේ රිදෙන මරේ මේ ඇති. ටිකක් වෙලා ගිහලා ආයෙත් අම්මා ගියාට පස්සේ මූට හිතෙනවා ආයෙත් යන්න ගල උඩට. පස් කැටේ උඩට. ඉතින් ඕනම කෙනෙක් දන්නවනේ නොකෑමන දහවදුර පට්ට පඳුරු වැඩක් නෙමෙයි දැන් කරන එක සැරයක් කාලා මදිවට ආයෙ නගිනවා. ඒ වගේම කුරුළු ගොයා එනවා. ඌට හැබැයි චස් ගාලා එන සද්දය එනවා. මොකද ඌ ඉන්නේ ෆුල් ඇටලට් එකේ. එක සැරයක් කාලා ඉන්නකොට මූ කරන්නේ කුරුළු ගෑ මෙහෙම ළඟට එනකොට මෙහාට වෙනවා කුරුළු ගෑ ඇවිල්ලා පස් කන්දේ වැදලා මැරලා යනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා ඒ දෙවෙනි සැරේ ගල උඩ ඉන්නකොට මේක ඉන්නේ නොකෑමනා තැනක. අනාරක්ෂිත තැනක. හැබැයි ඉන්නේ සම්පූර්ණ කන් දෙකත් අරගෙන ඇස් දෙකත් අරගෙන ෆුල් ඇලර්ට් එකේ අර කුරුළු ගෑ එන සද්දේ ගානකොට ඌ දන්නව යන්න ඕන තැන. අපේ සංඝයා දන්නේ නැහැ යන්න ඕන තැන. කුරුළු ගෑ එනකොට වටපිට බලනවා මේ ආරක්ෂක හමුදාය කවුරු හරි ඉන්නවද උපදෙස් දෙන්න කවුරු ඉන්නේ මං කොහෙද යන්න ඕනේ කියලා. එතකොට වැඩේ වෙලා ඉවරයි. එතකොටම ටක් ගාලා ගල යටට යන්න දන්නවනම් කුරුළු ගෑ ආපුවම පපුව වදින්නේ ගලේ එහෙම නැත්නම් පස්කෙඩේ මැරලා යනවා. ඉතින් අපි මේ වැඩමුළුවක උගන්වන්නේ ප්‍රත්‍යාදු ගහන ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් හැටිනේ අප්පා හිතේ. හැබැයි එනතන සතුප්පාදේ කියන එක දැනගත්තොත් මං කොතැනද යන්න ඕනේ කියලා ඕකනේ බුදුහාමුදුරු කියන්නේ ඕකනේ ධර්මයේ කියන්නේ ඕකනේ සංඝයා කියන්නේ ඕකනේ සීල කියන්නේ. ඒක නැතුවනේ අපි රත්නතරේ මෙතෙක් කල් කියලා උනේ. කරදරයක් වෙනකොට කතරගම දෙයියෝ බලනවා දෙයියෝ මොන බලාපාන්. කතෝලික මිනිස්සු අල්ලා මෙහෙම කරනවා. කුරුසියන් දිනවා. මුස්ලිම් කට්ටිය අල්ලාහු අක්බර් කියනවා. අපි කියන ගම්මට ඔන්න සිංහලයාගේ බුද්ධාගම. තද වෙච්ච වෙලාවක කලබල වෙච්ච වෙලාවක අපිට මේ ස්වාමි දරුවනේ අනම්මනම් මොකුත් නැහැ. ඔන්න අපේ ශික්ෂාව, ඔන්න අපේ සමාජයේ සංඝයා, ඔන්න අපේ ධර්මය, ඔන්න අපේ බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේ දන්නවනම් මට කොයි වෙලාවෙත් මේක වෙන්න පුළුවන් වෙච්ච ගමන් මගේ කර්මස්ථානට යන්න ඕන. ඉතින් මේ වැඩමුළු ඉවරණයි කියන්නේ. කාට හරි අල්ල ගන්න බැරි වුණා නම් මේ වගේ කලබලයකදී මම යන්න ඕනේ තැන ඒක ඕගොල්ලන්ගේ දෝෂ නෙවෙයි ඒක මගේ දෝෂෙට වැටෙන්නේ. ගුරුවරයාගේ දෝෂේ. යාට කියලා දෙන්න බැරි වුණා නම් අමලියක් වෙනවා. ඒක උඹේ දෝෂේ නෙවෙයි ඒක හිතේ යනවනේ. ගියාට ප්‍රශ්නයක් නැහැ. ගිහලා දැනගත්තත් ප්‍රශ්නයක් නැහැ. ආපහු එන්න ඕනේ තැන තාමත් දන්නේ නැත්නම් මේ වැඩමුළු කරාට පාලි ඉගෙන ගත්තට මේ ආමුතුගේ දෙමළ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. වැඩක් නැහැ. එතින්ට බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. ගුරුහාමුදුරුවෝ එන්නේත් නැහැ. ආන්නේ වගේ අමලියකදී දෙක්කදී හිත තමන්ගේ පුරුදු තැනට ඇවිල්ලා ආපු බව සාතික් කරන්න ඕන. එතකොට අර අනතුරු සියල් ඔක්කොම ගිහිල්ලා තමන් ඉන්නේ ඒකට බුදුරජාණන්සේ කියන්නේ අශෝකං විරජං khemං ඒතම් මංගල මුත්තමං. ශෝක නොකරන තැනට රජස් නැති තැනට ക്ഷേම භූමියට අපි යන්න දන්නවනම් එච්චර උතුම් මංගලයක් තව ලෝකේ ඇත්තේ නැහැ. මේක වෙන කෙනෙක් එක්ක යන්නත් බෑ. වෙන කෙනෙක්ගෙන් අහන්න වෙලාවකුත් නැහැ. දැන් අපි මේ ආමුදෝ කරන වැඩේ කරන දැන් මේක කරලා බලනවා. හිතක නිනෝ ටක් ගාලා හිත පිට යනවා. ඔන්න කරදර වෙනවා. ආයෙ ගෙනත් තිනවා. ආයෙ යනවා. ආයෙ ගෙන මේ හැම එකේදීම බලනවා. ආපහු නිවස බලා එන ගමනේදී පරෝපදේශ රහිතව මට එන්න පුළුවන්ද කියලා. කාගේවත් ගුරු උපදේශ නැතුව එන්න පුළුවන්ද කියලා ඒක ලියපු දවසේ ආමුදුරේ මම වැඳලා කියන 150ක් භාවනා ඉවරයි. මේක අමාරුවෙන් 40ක් විතර දෙන්න පුළුවන්.
33ට නම් වැඩි. හැබැයි ඉතින් සම්මානයක් ගන්න බෑ මොකද අර වාක්‍ය විස්තර කරලා නැහැ. ඒක මේ ඔක්කොම හොඳයි ඔක්කොම නරකයි වගේ ඒක බරපතල වැරද්දක්. ඒ මගේ වැරද්දක් තමයි මම ඒක දාන්නේ. හැබැයි මං කරන්න හදන්නේ එයා එළියට ගත්ත තලලා කපලා පෙති ගහලා ඒ ගහනකොට අනික් කට්ටියට වදිනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. ඉතින් ඒ නිසා ඒ සිද්ධියට එනකම් පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපි මාතෘකා කතා කරන කරලා වැඩක් නැහැ නේ. කවුරු හරි කට උත්තරයක් දෙන්න ඕන. දැන් තේරුණයි කියලා හිතනවාද ලකුණු බනා ගන්න හැටි? කියමු බලන්න. ওই කතාවෙන් කියන්නේ දැන් මේ වර්ධනකට කියව ගත්තොත් තවත් ලකුණු කපනවා. දැන් 40ක් දීලා තියෙන්නේ. කියමු බලන්න තේරෙන භාෂයෙන්. සක්මන් කරන වෙලාවේ හිත පිට ගියා. ගියාට පස්සේ නැවත අරමුණට මං ගෙනාවා. ඒ කියන්නේ යටිපතුලේ ස්පර්ශ වෙන ස්ථානයන් කෙරෙහි තමයි සිත තබාගෙන සිටියේ. ඒ අවස්ථාවන් වල සමහර වෙලාවට සක්මන් මළුවේදී ඒ අවස්ථාව වෙනස් වුණා. මොකද ගල් බොරළු වලට යම් අවස්ථාවන් වල විලුඹ යම් ගොරෝසු ගතියක් වැඩියෙන් දැනුණා. වේදනාවන් දැනෙන අවස්ථාවනුත් තිබ්බා. ඒ වගේ සිදුවීම් අත්දැකීම් තිබුණා. ඒ කියන්නේ ලකුණු කැපෙනවා කියලා තේරෙනවද? ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නෙට දාලානේ ඒක දැන් කාට හරි තේරෙනවද? දීපුත්තරේ වැරදි. මොකද්ද වැරද්ද? මගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන නෙවෙයි උත්තර දුන්නේ කියන්නේ සංඝයා හතරෙන් කවුරු හරි කැමතිද ඒ සුද්ධ කරලා දෙන්න? ඇල්ලුවද කවුරු හරි? ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ අවස්ථාවේදී තමන් සක්මනේ ඉන්න අවස්ථාවේ තමන් පියවර 2ක් 3ක් ඉදිරියට යනවා. ගියාට පස්සේ තමන්ටම දැනෙනවා තමන්ගේ හිත දැන් වෙන අරමුණකට සිතුවිල්ලකට එහෙම නැත්නම් පිටින් ඒ වාහන ශබ්දයකට එහෙමත් නැත්නම් වෙන මොනියම් හෝ හේතුවක නැත්නම් අතීත සිතුවිල්ලක් මොකක් හරි මතක් වෙලා ඒක මතක් කරගෙන ටිකක් පියවර 2ක් 3ක් ඉස්සරහට යනවා. එතකොටම තමන්ට ආපහු දැනෙනවා මම මේ මෙතන නෙවෙයි ඉන්න ඕනේ. මම මේ සක්මනේ ඉන්න ඕනේ. මම දැන් මෙතන හිටියේ මේ මගේ අරමුණේ. දැන් මම පිට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා නැවතවරක් මම ඒ වෙලාවට මම හිතනවා මේ දැන් ඔයාට අදාළ වැඩක නෙවෙයිනේ මේ ඉන්නේ මේ වැඩේට ඔයා එන්න කියලා නැවත මම හිතලම හිත එතෙන්ට නැවත සක්මනට අරගෙන එනවා හිත. මීට වැඩි ඉස්සරහට ගියා. හැබැයි මම කියන කාරණේ තාම එක්ක සභාවට තීරලා නැහැ. හැබැයි ඉස්සරහට ගෙනියන්න පුළුවන් මට සභාව. තව කවුරු හරි කැමතිද මේ කියපේක මේකෙන් ඉදිරියක් කියලා හිතන්නකෝ. මං මේ සංසි දීපු උත්තරේට ඉදිරියක් ගියා. මේක තව පොඩ්ඩක් සුද්ධ වෙන්න ඕනේ අපි ඔය කතා කරන පොයින්ට් එක. කතා කරන කාරණේ. මම නැවත ප්‍රශ්න කියන්නද? එතකොට මම හිතන්නේ කාටවත් තේරෙයි. අරමුණට හිත යොමු කරලා සක්මන් කිරීමේදී අපිට විලුඹ ඊළඟට ලේ වකහරිය ඒ වගේම ඉස්සරහ ඇඟිලි තියෙන ප්‍රදේශ ස්පර්ශ වෙමින් ඉස්සරහට සක්මන් කරගෙන යනකොට හිත පිට අතීත අරමුණක් හෝ වේවා අනාගත අරමුණක් හෝ වේවා අරමුණු වෙලා හිත පිට ගිහිල්ලා ඊට පස්සේ හිත පිට ගියපු බව දැනගෙන නැවත අරමුණට ගෙනල්ලා අරමුණේ ආපහු හොඳට කල්පනාවෙන් ස්පර්ශය මෙනෙහි කරමින් ඉස්සරහට ගමන් කරනවා. ඔය ඒකත් ටිකක් ඉස්ස නමුත් ඒක ලියන්න ඕනේ පිට ගිය බව දැනගත්තේ සද්දෙන් ආපු බව දැනගත්තේ পায় විලුඹ පොළවේ ගැටෙන එකකින්. ඒ පොයින්ට් එක ඇල්ලුවේ නෑ තාම. මොකද කියන්නේ අපි මයිකේ තියන්නේ ආම්දුරුවන්ගේ බිම දාන්න ඕනේ මේ ආම්දුරුව. ඒ ආරම්භණයෙන් පිට ගිය බව දැනුණා. එතකොට ඒ දැනීම සිත සිහිය එතකොට අරමුණේ නෙමෙයි ඉන්නේ ඒ වෙනත් ගිය අරමුණේ ඉන්නේ. දැන් එතකොට එතනදීම දැනෙන්න ඕන මේ මම ඉන්නේ මේ මගේ අරමුණේ නෙමෙයි කියලා. ගෝචර රාජ්‍යත්ව භූමියේ නෙවෙයි කියලා. එතකොට දැන් එහෙමනම් උත්සාහයේ වීරිය වඩනවා මගේ ආරම්භණයට නැවත ආයුතුමයි කියලා. ඒ සිහිය ඒ ආරම්භනේ වීරිය නිසාම ඊළඟ පියවරේදී යා අරමුණට පැමිණෙනවා. අන්න එතකොට දැනුණා අර කකුලට දැනෙන
ඒ වේදනාව ඒ වෙලාවේදී මොකෙන්ද දන්නේ ආපහු ආවයි. සිහිය එතකොට කියයි විලුඹ වැදුනා, ලේවකේ වැදුනා, ගොරෝසු තනක්. ඒ කියන්නේ දැන් අතන අරමුණේ ඉන්නකොට දැනුණු සිහියට වඩා එතකොට දැනගත්තන මගේ අරමුණ නෙමෙයි කියලා. එතකොට ඒ සිහිය අර නියම අරමුණට ගියන් පස්සේ දැනීමකුත් සිද්ධ වුණා. අන්න හඳුනාගත්තා එහෙමනම් මම දැන් අරමුණට ඇවිල්ලා කියලා. ඒ බව ප්‍රකාශ කිරීමෙන් සතිය සති බලයක් බවට පත් වෙනවා. සතිය සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලයේ සති බොජ්ජංග සති අංග කියලානේ අටකට කැඩෙන්නේ. සතර සතිපට්ඨානේ කරන ගිහිලා කොයි වෙලාවකරි ඉන්ද්‍රිය තියෙන වෙලාවේදී විශ්වාස කරනවා ගන්න පුළුවන් කියලා. පිට ගියාට කමන්නේ ගන්න පුළුවන් කියන එක වෙනවා. බලයේදී තේරෙනවා පිට ගියාය කියලා හිත සැලෙන්නේ නැහැ කියලා. පමාදේන කම්පතිති සති බලං. ඒක ලියනකොට අහගෙන ඉන්න කෙනා කියනවා මෙයා වැඩේ මාස්ටර් කරලා තියෙනවා. හිත පිට ගියා පශ්චාත්තාපුන්නේ නැහැ. යා ලියන්නේ පිට ගිය ගන්න නෙවෙයි. ආව මේකෙන් මම දන්නවා කියලා ඒ ලියමනේ. මේ නිසා මම ආපු බව දන්න එක ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අද්දුට ප්‍රත්‍යක්ෂය කියනවා. ඒක කියන්න දන්නවනම් ඕනෙම විභාගයක් පාස්. ඕනෙම නඩුවක් දෙනවා. අපි මේ බයිලනේ කතා කරන්නේ. අර වීරිය වැඩුවා කිව්වොත් එතනදී බෑ. එතන කවදාකවත් වීරියකින්වත් මම කරන දෙයක් නෙවෙයි ඒක. ඒක ස්වයන් සිද්ධ දෙයක්. පහු වෙනකොට හොඳටම තේනවා පිට යන්නේ ස්වයන් සිද්ධ වෙන්නේ ස්වයන් සිද්ධව. ඒක මම කරනවායි කියලා හිතන්න පටන් අරගත්තොත් පිට ගිය ගැන කනගාටු වීම වගේම මෝඩකම. මේව ඔක්කොම අපි ගිය සංසාරයෙන් ගෙන ආපුවා. මේ එකක්වත් අලුතෙන් උගෙන ගන්න ඕනේ නැහැ. අපිට ඕන තියෙන්නේ මේකට පොඩ්ඩක් පාර පෙන්නලා දෙන්න. පාරලා පෙන්න දුන්න පස්සේ හිත පිට යන්නේ කොහොමද? යන හැම වෙලාවෙම ආපහු වෙනවා. ඒක මම දන්නෙත් නැහැ. ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. අසංස්කාරිකව තියෙනවා, සසංකාරිකව සිද්ධ වෙනවා. ඒ අසංස්කාරික එක තමයි හොඳම කුසලයේ. සසංකාරිකේ ඉච්ඡත දක්ෂ කුසලයක් නෙමෙයි. අපි දානයක් දෙනකොට සසංකාරිකව දන් දෙනවා, අසංකාරිකව දන් දෙනවා කියලා දාන කතාවේ කියනවනේ. ඒකෙන් වඩා කුසලයේ සිද්ධ වෙන්නේ අසංස්කාරිකේද සසංකාරිකේද? අසංකාරික. මේකෙත් අසංකාරිකව. කියන්නේ නැතුව මෙහෙවීමක් නැතුව වෙනවා. ඒක තමයි වටින්නේ. දැන් හාමුදුරුවෝ කියන්නේ සසංකාරිකව දෙන්න කියලානේ. එහෙමනේ. ඒකනේ දානක එක්ක කියන්නේ. ඒ කියන්නේ දානක එක්ක. ඒක මේ දානෙද කියන අසංකාරික දෙනවා නම් හොඳයි කියලා. අසංකාරිකව දෙනවා නම් මේ වමතින් දෙන දේ දකුණු දන්නේ නැහැ. ඒක තමයි පාරමිතා කුසල් කියන්නේ. දාන දෙන මනුස්සයට ඒක බල බල ඉන්න වෙලාවක් නැහැ දාන දීලා. ඔය බොහෝ මේ පින් අනුමෝදන් කරවලා අර කම්බවා මේක දෙනවා මේක වෙච්චාම මේක දෙනවා කියන සම්පූර්ණ බයිලාවක් වවාගෙන කෑමක් නැත්නම් බාලාන්තපන්තියක් තියෙන එකේ. ඒකට අපි ලොකු සංජීවකාරී දානක එක කියලා කිව්වේ. අපිත් ඔය දායකයන් එහෙම දායකෝ නෑ හොඳ වෙලාවට අද. උදේවරුේ එන්නට ගෞරව කරලා ඉතින් බොහොම සාන 12න් පස්සේ ආපුවාම තමයි භාවනා කරන්නෙත් නෑ මොනවද කරන්නේ ඇති තේරුමක් තියලා කියලා උන්ට බයින. දානේ දීලානේ. 12 පැන්නට පස්සේ දණියෙන් පල්ලයට ගණන් ගන්න. ඔච්චර දාන දුරට වැඩන්නේ භාවනා කරලා තියෙනවද? බෑනේ. ඉනවා. උට ලබන අවුරුද්දේ මතකද තියෙනවද? සාමාන්‍ය අවුරුද්දක සැරයක් නැන්නේ. උදේම බැන්නොත් එහෙම ටිකක් කොහොමද අප්සෙට් යනවනේ. අපි කරන්නේ උදවල් දාන දෙනකන් පිරිත් කියලා බණ කියලා සාමාන්‍ය අනුමෝදනා කරලා අර මේ උඩට ආවට පස්සේ කියනවා ගම කොහෙද? කොහෙන්ද දායි? කොච්චර කල් දන්නවද? භාවනා කරනවද? වැඩක් නැහැ නේ. කොහොම කෙරුවකට වැඩක් නැහැ කියලා හොඳටම බයින. දැන් ඉතින් අපි එකපාරක් කරුවා දායකයන්ට විතර රිට්‍රීට් එකක් කරා. දායකයන්ට විතරමයි. මම ඉතින් බනින්න බෑනේ දැන්. මං ඇහුවා දානේ දෙනකොටද පින් සිද්ධ වෙන්නේ වැඩි දානේ කනකොටද කියලා. කවුරු හරි දෙන දානයක් කාලා භාවනා කරනකොට වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ නැත්නම් දන් දෙනකොටද කියලා. කටේ පිට්ටු. කතා කරගන්න ඉඩක් නැහැ. ඒ නිසා අපි මේ අධි කුසලයේ තියෙද්දි මේ ලාමක කුසලයට සමාදන් කරවීමයි මෙතෙක් කල් අපි කෙරුවේ. අධි කුසලෙ මොකද්ද? පිට ගිය එක නෙවෙයි. ආපහු ගන්න පුළුවන්. ගියේ ගත්ත බව කියන්න ඕන උසාවියට. මං ගත්ත බව දන්නේ මගේ විලුඹට තේරෙනවා, දණියට තේරුණා. ආන්නේ ටිකලි කියන්න පුළුවන් නම් මායයත් බයයි ඔක්කොම බයයි. ඒකට කියනවා පමාදේන කම්පතිචි සති බලම්. පමාදේට හිත වැටෙනවා. කම්ප වෙන්නේ නැහැ. වෙච්ච සිද්ධිය එහෙම කියනවා. gedara බලා. ආපහු නිවස බලාගෙන ගමන. ඉතින් එච්චරයි. උසාවියේදී අර ලකුණු 39 විතර බැස්සා මේ අර 40ක් දීපේකේ මොකද ඒ සපේලා උත්තර දෙන්න බැරි කම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට විතර වෙනකොට මේක ශීඝ්‍ර වර්ධනයක් වෙයි කියලා කාගෙත් මේ භාවනාව කියලා පිට ගියයි කියලා ගන්නෙත් නැතුව ආපහු ස්ථාපිත කරගත්තේ කොහොමද ඊට පස්සේ කොච්චරක් යන්න පුළුවන් වුණාද කියන වගේ විස්තර ටික ඉදිරිපත් වෙයි කියලා බොහොම පිං.
ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම පර්යංක භාවනාව සඳහා සිහියෙන් යුතුව වාඩි වුනිමි. පළමුව මාහට මෛත්‍රිය වඩා ගතිමි. ඉන්පසුව නාසය අගට සිත යොමුකොට ආස්වාස ප්‍රාස්වාස දෙස සිහියෙන් යුතුව බැලුවෙමි. හුස්ම ඇතුල්වන අයුරු හා පිටවන අයුරු දකුණු නාස් පුඩුවෙන් දැනුනි. ඉහළට ගත්ත හුස්ම රැල්ල දීර්ඝව වැටෙන අයුරුත් පහළට හෙළන හුස්ම රැල්ල කෙටිව වැටෙන අයුරුත් වැටහුණි. විනාඩි 15ක් පමණ සිටින විට හුස්ම දැනීම ටිකෙන් ටික නොතේරී යන බවක් දැනුනි. එවිට වේදනාව බහුලව පාදයෙන් දැනුනි. අදිෂ්ඨානයෙන් වේදනාව ගණන් නොගෙන සිටියෙමි. ඉරියව් වෙනස් කිරීමට සිතුනි. එසේ නොකර අදිෂ්ඨානයෙන් නැවතත් ආනාපාන සතිය බැලුවෙමි. සියුම් අයුරින් ආස්වාස ප්‍රාස්වාස දැනුනි. ඒ දෙස සතියෙන් බලා සිටියෙමි. එවිට එක විටම ගැස්සී නින්දෙන් පිබිදුනාක් මෙන් දැනුනි. සිත වෙන අරමුණක තිබුණු බවක් නොදැනුනි. නමුත් සිහියෙන් සිටියෙමි. එසේ වූයේ ඇයිදයි පහදා දෙනු මැනවි. මේකත් ප්‍රශංසනීයයි. මම ඉස්සලා එදා ආපු දවසේ කරපු ප්‍රකාශයත් එක්ක බලනකොට හැහෙන ඕජාව තියෙනවා. මස් තියෙනවා මේකේ. එදා මට නිකන් කටු ටිකයි අන් ටිකයි හැමයි විතරයි පෙන්වුවේ. මොකක්වත් කන්න බොන දෙයක් තිබුණේ නැහැ. හරිම ශෝකෙන් හිටියේ මං එදා. දැන් මේකේ මස් තියෙනවා. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ආනාපානේ ඉන්නකොට ආනාපානේ වේදනාව තියෙද්දි ආනාපානේ බලනකොටයි මම නැවතත් කියනවා මොකද කරදරයක් නැතුව ආනාපානේ බලනකොටයි වේදනාව තියෙද්දි ආනාපානේ බලනකොටයි වැඩි ශක්තියක් වැඩි සතියක් වැඩි කුසලතාවයක් තියෙන වේදනාව හරහා ආනාපානේ බලන එකේද වේදනාව නැත්නම් කෙලින්ම ආනාපානේ බලන එකේද කියලා මම පොදු ප්‍රශ්නයක් අහනවා ලියපෙන්නට මිතක් උත්තර. ඒ නිසා වේදනාව එන්න වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එච්චරයි මම ප්‍රාර්ථනා කරන්නේ. මම මොකක්වත් ප්‍රාර්ථනා කරන්නේ අනේ එහෙන ගහපන්. අනේ ගණන් බලාපන්. අනේ කොරෝනා වරේ. අනේ තව සුනාමියක් වරේ. ආපු තරමටම ඒ අතරමැද භාවනා කරනකොට පැමිණි දුක් පැණි රහයි කියලා. ඒක ලියන්න පුරුදු නම් ওই විභාග මොකක්වත් ඕනේ අපි ශක්විත වෙනවා. එන පැමිණෙන හැම වේදනාවකම සතිය තහවුරු කිරීම නම් කරන්නේ. මූල කර්මස්ථානේ තහවුරු කිරීම නම් කරන්නේ. පැමිණෙන හැම දුකකම අපි ආඩ්‍ය කරනවා. ඔටුනු බලන්දනවා. රචනා ශිල්පී කියන්නේ ඕනේ කරදරයක් වරෙන් ඒ හරහා මම බලනවායි කියලා. ඒ නිසා මේ ලියලා තියෙනවා. ලියලා තිබුණේ කො වෙන විදියට ලියාවි. මට වේදනාවක් ආවා මම වේදනාව හරහා සතිය බැලුවා. මට නැගිටින්න හිතුණා මම නැගිටින්නේ නැහැ. ඒ වෙලාවේදී සතිය ඉහළම සතිය තියෙන. සතිය ඉහළම දක්ෂකම ඒ වෙලාවේ තියෙන. හැබැයි බැලුව බැලමට කරදරයක්, අභාග්‍ය සම්පන්න දෙයක්, අරියාදුවක්. හැබැයි ලියමනේ මෙයා ඒක වාසියට හරව ගන්න. ඒ නිසා රචනා ශිල්පය ඉගෙන ගන්න, හදා ගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පිටතින් ඇසෙන ශබ්ද කෙරෙහි සිත යොමු කරමින් මදක් සිට මා දැන් මෙතන හිඳිමි යනුවෙන් කය දෙසට සිත යොමු කළා. වාඩි වී සිටින බවත් සිවුර සමහර තැන්වලදී සිරුරට තද වී ඇති බවත් දැනුනි. සිරුරට තදේලා. සිරුරට තද වී ඇති බවත් දැනුනි. මෙට්ටයට මගේ සිරුරේ බර වැටි ඇති බවද දැනුණා. දෙකම එකට තද වී ඇති බවක් දැනුණා. ඒ සියල්ල අමතක කොට හුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව සිත යොමු කළා. හුස්ම ආශ්වාසයේදී එකටම එන ආකාරයත් ප්‍රාශ්වාසයේදී කැඩි කැඩි පිටවන අයුරුත් දැනුනි. නාසාග්‍රය කෙමෙන් කුඩාවන බවද දැනුණු අතර සිදුරක් නැතයිද විටක සිතුනි. එවිට ආයාසයෙන්ද හුස්ම ගන්නා විට හොඳින් හුස්ම ගැනීමත් හෙලීමත් සිදුවන බව දැනුණා. මේ වන විට හුස්ම වාර 25ක් 30ක් අතර දිගටම සිහිය තබාගත හැකි විය. අවටින් නිලංකාර වුණා. කලින් දැනුණු වේදනා කිසිත් නොදැනුනි. කය එකම මස් වැදල්ලක් මෙන් දැනුණා. දෙයත තබාගෙන සිටින බවක්ද දැනුනේ නැත. මා තනි වී වෙනම තැනක සිටිනවා වෙනත් කිසිවෙක් පිළිබඳව දැනීමක් නැත. ශබ්දද කිසිවක් නොඇසුනි. හරිම සුවයකි. ඇස්සර බලන විට ඒත් හිමිනමක් පමණි වැඩි හිටියේ. මගේ අත්දැකීම සෙනසුන් පොඩි හිමිනමක් සමග ප්‍රකාශ කළෙමි.
කාරුණික මෙහි වැරදි තැන් නිවැරදි කර දෙන්න. මේකයි ඉස්සලා එකෙත් මට කියන්න බැරි එකක් තියෙනවා. භාවනා කරනකොට අපි හොඳටම දන්න ගොරෝසු අරමුණ සියුම් වෙලා අතිසූක්ෂම වෙනවා. එතකොට මේ වෙන තැනක නම් හිත පිට යamak නෙවෙන්නේ. මෙතන තියෙන්නේ අර අස්පස්ස කර කර හිටපු අරමුණේ ස්පර්ශයෙන් තියලා යනවා. දැන් එතකොට මෙයා මේ අවකාශගත වෙනවා. කොහෙවත් නැහැ. එල්ලෙන ආරම්භණයක් නැහැ දැන්. ආලම්බණයක් නැහැ. ඉස්සලකෙත් ඒක ලියතුණා. ඒකෙන් නැවත අරමුණට නැත්නම් ඉන්ද්‍රිය ගෝචර මට්ටමට, ඉන්ද්‍රිය බද්ධ මට්ටමට එනකොට එක පාට ගැස්සෙනවා හිත. ඊට ඉස්සලා අපි ඉස්සලකේ ලියලා තියෙනවා මම වෙන අරමුණට ගියාදෝ කියලා මට හිතෙනවා කියලා ගිහිල්ලත් නැහැ. වෙන්නේ මේ අරමුණ ගෙවන් වෙලා. අපි අල්ලගත්ත අරමුණ ගෙවන් වෙලා. ඒ ගෙවන් වීගෙන යන නැවතෙන එක නෙවෙයි ගෙවන් වීගෙන යන වෙලාව හරීම මායාකාරී. ඒක සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා කියන්න බෑ. බලන නිසා පේනවද, පේන නිසා බලනවද කියන්න බෑ. සද්දත් ඇහෙනවා, ඇහුවොත් තියෙනවා නැත්තම් නෑ. අත තියනද බැලුවොත් තියෙනවා නැත්තම් නෑ. එතකොට මේ යෝගාවචරය තියෙන මේ දන්න කොටස ගෙවන් කරාට පස්සේ නොදන්න දෙයට හිත යනවා. ඒක අපි කවදාකවත් කරලා නැහැ. ඒක අපි අවබෝධ කරලා නැහැ. දන්න දේ තුල තමයි අපි මෙතෙක්කල් විමුක්තිය හිවේ කවදාවත් නැහැ. දන්න දේ දැක්ක දන ගෙවෙන්න ඕනේ. ගෙවුනට පස්සේ නොදන්න දේ නැත්නම් රූපේ ගෙවෙනකොට අරූපෙට යනවා. එතනත් නිවන නැහැ. ඒක හුදුට දන්න දේට සාපේක්ෂ බව විතරක් එතන තේරුම් අරගත්තාම පේනවා. අපි මේ ලෝකේ රණ්ඩු කරගෙන ඉන්නකම් ওই දන්න දේ තමයි ඉන්නේ. ඒකට පුදුම බයක් තියෙන. ඒ නොදන්න දෙයට මේ දෙන්න මේ බය තිබිලා නැහැ. බය ගතියක් නැහැ. යනවා ආපහු එනවා. ආපහු යනවා ආපහු එනවා. එතකොට අපිට ලොකු පරිචයක් හම්බ වෙනවා මේ ගුරුත්වාකර්ෂණ නැත්තැනකට ගියා ආපහු ගුරුත්වාකර්ෂණයට ආවා. ආපහු කක්ෂෙන් පිටට ගියා ආපහු කක්ෂයට ආවා. කක්ෂයට ආපු ගමන් අපි ඉන්න තැන වැටෙනවා බර වැටෙනවා. කක්ෂෙන් පිට ගිය ගමන් ලෝකේ විශ්වයේ නැත්තම් චක්‍රවාටය ගත්තොත් ගුරුත්වාකර්ෂණ වැටෙන තැන තියෙන්නේ දශම ස්ථානයක විතරයි. අනිත් අවකාශී ගුරුත්වාකර්ෂණ නැහැ. එතන තමයි විමුක්තිය තියෙන්නේ. අපි මේ විමුක්තිය හොයන්නේ මේකක් ආයි. ඉන්ද්‍රිය බද්ධ විඥානයේ තුලයි අපි මේ අධ්‍යාපනය කරන්න හදන්නේ. අවදාකත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා පශ්චාත්තුපදී ආයතනේ කියනවලු පාලිසා බෞද්ධ දාන දෙන්නේ 12න් පස්සේ කැමති නම් කණ්ඩ නැත්තම් නිකන්. කිව්වොත් එම පැවිදිලා නිවන් දකින්න ඕන නම් එන්න එපා මෙහෙට. ඒකට යන්න වෙන තැන. මෙහෙට එන්න ඩිප්ලෝමාවක් ගන්න විතරයි. ඔන්න සකල විශේෂයෙන් පිළි ශ්‍රී ලංකාවේ වග. ඒගොල්ලෝ හොඳටම දන්නවා මේකෙන් නිවන නැහැ කියලා. හැබැයි මේකේ තමයි කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ දන්න දේ ගිවං කරපන්. ගිවං කරපන් අමුතු තැනකට යනවා. එතන පුදුමාකාර සාන්තියක් තියෙන මොකද මුකුත් නැහැ. එතන හිස් තැනක් තියෙනවා. බය නැතුව යන්න තමයි බුදු කෙනේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ධර්මයේ ශ්‍රද්ධාව, සංඝයාගේ ශ්‍රද්ධාව කළ පුරුද්ද. ඊට පස්සේ පේනවා මේක මේ නිතරම ජයක්. එතන මේ රණ්ඩු කරලා දෙන්නේ එකක් නෙවෙයි. ඒකට යන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඒකට යන්න උපසම්පදා වුණෙත් නැහැ. ඒක දන්නේ නැති ලෝකයකට තමයි අපි අම්මලා තාත්තලා අපිව රජ කරන්න හදන්නේ. අපේ ආණ්ඩුව අපිව රජ කරවන්න හදන්නේ. දේශපාලනඥයෝ, ආර්ථික විශේෂඥයෝ, සමාජ බුදුරජාණන්සෝ එකක්වත් අල්ලන්නේ නැහැ. ඔක්කොම ගෙවම් කරලා ඒකට කියන්නේ රූප සංඥාවක් වෙන තැනට යන්න ඕනේ. ගියාට පස්සේ පේනවා එහෙ කවුරුත් නැහැ රණ්ඩු කරන්න. නිතරම ජයත් තියෙන්නේ. ඉතින් ඒකද අපි මෙතෙක් කල දහම් පාසල් ගිහලා ඉගෙන ගත්තේ, පිරිවෙන් ගිහලා ඉගෙන ගත්තේ, පැවිදිලා ඉගෙන ගත්තේ එතෙන්ද යන්නද? එහෙම නැත්නම් වෙන මොනවා හරි මේ කුණු මසකට එහෙම නැත්නම් මේ සිනිගඳ ගහන දෙයකටද අපි දඟලලා තියෙන කියලා බලනකොට තේනවා මේක පරමාර්ථයේ තියෙන එතන. හැබැයි ඒත් නිවන නෙවෙයි. ඒක තුල විතරයි අපිට එතන ඉඳලා මේක දිහා බලන්න පුළුවන්. මේ මිනිස්සු මේ රණ්ඩු සරුවල් කරන්නේ, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ මේ ඉන්ද්‍රිය බද්ධ දෙයටනේ. අතෙන් යන්න පුළුවන් මනුස්සයට විතරනේ. සම්‍යක් දෘෂ්ටි කෙනාට විතරනේ. මේ පාර තියෙන ඒකටනේ. නමුත් ඒක එතෙන් ගියාම බයක් ඇති වෙන බව fear of freedom කියලා සයිකොලොජි වල උගන්වනවා. දන්න දේ නැති වුණාට පස්සේ ඔක්කොම වටපිට බලනවා මේ ලියුම් දෙකේ මේක නැහැ. එහෙම බය වෙච්ච ගතියක් නෑ. ඒක කුතුහලයට අරන් තියෙනවා මං කියනවා. ඒ දෙකේ එකකටවත් අයිතියක් අපිට නෑ. ඒක තනි කර පටිච්චසමුප්පාදයක්. ඉඳපු ගමන් හිතෙන්ට යනවා, ඉඳපු ගමන් මේකට එනවා. අපි හිතනවා මම ගියා මම ගත්තා. ඒ මොකක්වත් නෑ. එහෙම තියෙන තාක්කල් පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නෑ. ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඇති තන සතිය සහ නැති තන සතිය. නැති තන සතියෙන් ඇති තන සතියෙන් උඩ ඔන්න ගැසිලා යනවා. පහුවෙන ගැසිල්ලත් නැති වෙලා යනවා.
ඒකට පේනවා මේ සතියට පුළුවන් අරමුණක් නැතුව ඉන්න. පහු වෙනකොට ඒ හිස්තන පිළිබඳ අවදියක් වෙනවා. ඒක කියනවා නින්දට අවදි වෙනවායි කියලා. හීනෙට අවදි වෙනවා. දැන් තාම තියෙන්නේ මේ ලෝක දෙකක ගනුදෙනුව. ඕක දිග්ගට කරනවා. හිතන්න එපා මට පුළුවන් වෙයි කියලා ඕනෙලාට එන්න. හිතන්න එපා මට පුළුවන් වෙයි කියලා නැත්තන් යන්න. ඒක ඒතෙන් ගියාට පස්සේ ඉතින් චක්‍ර කරකවෙනවා. ඔය යන්නන්නේ කයි. අන්තිමට වන්නකොට ඉඳ ගන්න ඕනේ නැහැ ඕකට. සක්මන් කරනකොටත් වෙනවා. පොඩි අවස්ථාවල දාන ගන්නකොටත් වෙනවා. ඕන තැනක වෙනවා. මේ සබ් මේකෙන් තමයි අල්ලගන්නේ. අත්පොත් තියන්නේ මෙතන. ඉඳුල් කට ගන්නෙ මෙතන. ඊට පස්සේ කියනවා ওই ගහ වෙන ගන්නකොට උනත් අපි කවුරුත් එක්ක හරි ඒකටත් වෙන ඉඳපු ගමන් මගේ හිත වෙන කොයිද ගිහිල්ලා ඇවිල්ලා මේ මහරා ගන්න සටනක. හිත ගිහිල්ලා ඇවිල්ලා. ආන්නේ විදිහට මේ දෙක අවබෝධ කරලා දෙන්න උනා නම් අපේ වැඩමුළුව ඊටුවට වැඩිය සාර්ථකයි. ඉතින් මේක අර දෙමළ දන්න හැමෝටම විතරයි තේරෙන්නේ. එහෙමද? අනිකාම වල දෙමළ තේරෙනවද? ඔය ටික දෙමළෙන් කියන්නේ ඔය. නෑ ඔය කීප ටික අපි කියමු දෙමළෙන් ආන්නේ කෙනෙකුට තේරෙන්න අනේ හැමෝටම යන්නේ. නෑ නිකන් අපි නිකන් කාට හරි අහගෙන ඉන්න දෙමළ දන්න කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න ඔය ටික කියන්න බෑ. මට බෑ දෙමළ දන්න බොරුව කරන්න කියලා. නෑනේ දැන් ඒව හරියන්නේ නැහැ. දැන් ඇඳලා ඉන්නේ දෙමළ දන්නවා කියන එකට. දැන් ඒකට ගැලපෙන්න කරන්න ඕනේ. අපි යනවා එන ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අදිෂ්ඨාන සහගතව සක්මනට එළඹීමි. ඔසවනවා තබනවා වශයෙන් සිහි කරමින් පියවර කිහිපයක් ඉදිරියට ගියෙමි. වෙනසක් නොදැනුනිමි. කුසීත බවක් දැනුනි. සතිය සිහියට නගා ගතිමි. ඒ අනුව වට කිහිපයක් සක්මන් කළෙමි. වෙනසක් දැනෙන්නට විය. එක ළඟ ඇවිදින යන්ත්‍රයකට පාතබුවක් මෙන් කය ඉදිරියට යමින් පියවරින් පියවර සක්මන පසු කරමින් පෙර පැවති කුසීතකම වෙනුවට නව ජවයක් දැනුනි. ටික වේලාවක් එසේ සක්මන කළ හැකි විය. තුන්වෙනි එකටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ සක්මන කරන එක සක්මන ගැන කතා කරනවා. ඉතින් ඒක පේනවා පටන් අර ගන්නකොට මේ අපි හක්කලම් කරනවා කියලා කියන්නේ සිංහලෙන් කිසි තේරුමක් නැති වැඩක් නේ. කඩේ යනවා නම් කඩේ ගිහලා බඩු ගේන්න පුළුවන්. නාන්න යනවා නම් නාන්න. මේකද එහා කොණ්ඩ යනවා මෙහෙට එනවා. එහාට කොණ්ඩ යනවා මෙහෙට එනවා. ඉතින් මිනිස්සු දිහා බැලුවොත් හිතන්නේ මෙයාකට කෙල්ල තරහ වෙලාද? බිස්නස් අවුත් වෙලාද කොල මොකද මේ එක තැන ඇවිදින්නේ කියලා. මං ඉගෙන ගන්න කාලේ මං කිව්වා 26 දී අවුරුදු 26 27 දී කද්දාක සක්මන් කරන්න බෑ මට. ඉතින් මිනිස්සු ගල් ගහනවායි මට තියෙන පුදුම ගායක් තියෙන්නේ. ඉතින් ඒක තැනක ඇවිද හිටියොත් හිතන්නේ ඔළුව නරක් කරලා කියලා. ඉතින් ඒකට හරි කම්මැලිකමක් එනවා. ඒකට පිටු මේ එකමනේ කියලා. ටිකක් වෙලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක ඇතුලේ මේ මානවයා සිව්පා සතා මානවයා වෙලා කකුල් දෙකෙන් ඇවිදින්න යන්න ලක්ෂ කෝටි 20ක් ගිහිල්ලා තියෙනවා. කකුල් හතරේ ගිය සතා කකුල් දෙකෙන් යන්න. කකුල් දෙකෙන් යනකොට බලන්න එක කකුලක විතරයි ඇවිදින්නේ අපි. කකුල් දෙකේ එහෙම මාරු වුණාට හැම වෙලාවෙම බර තියෙන එක කකුල. ඉතින් මොන සර්කස් එකක්ද කියලා. ඒක දිහා බලනකොට එන ශක්තියෙන් අර නිදිමතකම් මොකක්වත් නැහැ. අපිට තීරණ පටන් ගන්නවා දෙපා සතුන් අතර බුදුරජාණන්සේ ශ්‍රේෂ්ඨ වෙලා අපිට කියලා දෙනවා ඇවිදිනවා කියන්නේ ලොකු සර්කස් එකක් කියලා. ඉතින් එතකොට ලියන්න දේවල් ගොඩක් තියෙනවා. අර මුකුත් නැහැ කියලා පටන් ගත්තා. ඒ නිසා අර කම්මැලිකම පොඩ්ඩක් පන්න ගන්න එකේ තමයි වැඩි තියෙන්නේ. පිටුම තොගයක් ලියන්නේ මේ කොළ කීයක් ලියන්න පුළුවන් ඊට පස්සේ. ඉස්සෙල්ල ලියන්නෙත් නෑ සක්මනේ කරන්න ගියාම ගෙදර ගැන කතා කරනවා, පිරිවෙන ගැන කතා කරනවා. දැන් සක්මන ගැන ලියනවා. ගියාට පස්සේ පුදුම ඇල්ලිලක් අල්ලන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ කියන්න පුළුවන් දාන ගන්න වෙලාවක සත්‍ය පිටලා බලන්න. මූණ හොදන වෙලාවක සත්‍ය පිටලා බලන්න. දත්මදින වෙලාවක සත්‍ය පිටලා බලන කොච්චර දේවල් අපිට කියන්න පුළුවන්ද කියලා. එතකොට තමන්මයි ආයේ පොතක තියෙන දෙයක් නෙමෙයි ඇතිදේ. ඒ නිසා තොරතුරු අඩු ගතිය තියෙනවා මේකේ. නමුත් මේ මාතුකාට අදාළ ලියවිලා තියෙන නිසා සතුටක් තියෙනවා. අපි යනවා ඊගාවෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිලක්ෂණයට ඇතුළත් අනිත්‍ය යන වචනය සංස්කෘත වචනයකි. එහි අදහස ස්ථීර නැති බවයි. මෙහි pāli වචනය අනිච්ච යන්නයි. එහි අදහස කැමැතිසේ නොපවතින බවයි. ප්‍රශ්නය මෙම පටලැවිල්ල තෝරා භික්ෂූන් වහන්සේලා හැටියට අප භාවිත කළ යුත්තේ
සංස්කෘත වචනයේද පෙළ වචනේද යන්න පහදන්න. නෑ මේක පටලවලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රය ගන්න අනිච්ච සංඥා අනිච්ඡා සංඥා කියලා සංඥා දෙකක් තියෙනවා. පළවෙනිම තියෙන්නේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. නෑ. සබ්බ ලෝකේ අනිච්ච සංඥා ඊගාට අටවෙනියට තියෙනවා සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා. එතන තියෙන මහ ප්‍රාණ ඡයන. ආයන්න නියන්න ඡයනු දෙක දන්ත දෙන අනිච්ච. දෙවෙනි ඡයන මහ ප්‍රාණ අනිච්ඡන ඉච්ඡති කියන තියෙන මෙතෙන් තියෙන නිච්ඡති කියන එක. ඕක අල්ලගෙන පටලවනවා ලංකාවේ අයියෝ වාද කියන්නේ ඒක මේ ඔක්කොමලා අර දෙවෙනි එකට දාලා මට ඕක කිව්වේ අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා මේ කුසලානන්ද ආමතුරු චෙකස්ලෝවකියෙන් මං හම්බෙලව පාවොක්සයිඩ්ගෙන් මං ඒව අරිදම ස්වාංශගෙන් මං ඒව කුසලානන්ද ආමතුරු ඊට පස්සේ කිව්වා මේක පටලවාගෙන තියෙන්නේ ආමතුරුනේ තේරවාදී අනිච්චා කියන දෙකම එකට දාලා නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලිවම අනිච්චා න ඉච්ඡති අට්ඨියති හරායති ජගුච්ඡති ඒකට උත්තරේ මේ කියන්නේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා ඉවරයි ඉතින් ওই දෙකම එකයි කියලා ඕක මේ අනිච්ච කියන එක සංස්කෘත නෙවෙයි අනිච්ච කියන පදේ පාලි වචනේ තියෙනවා ඒ මහා අයන්නයි නියන්නයි ඡාච දෙක බැඳලා තියෙන්නේ පවණේකේ දෙවෙනි ඡායන මහ ප්‍රාණ ඒ ඉච්ඡ කියන වචනේ කඩලා තියෙන එතන මෙතන නිච්ච කියන වචනේ නිච්ච ඉච්ඡ ඒ දෙකේ අනිත්‍යයට යනවා අනිච්ච අනිච්චා. ඉතින් ඒක මේ ත්‍රිපිටකේ පාළියත් වැරදි. මේ අටුවාවත් වැරදි. ඊට පස්සේ මම හරිදම සාන්ති ප්‍රශ්නේ හරිදම සෝදී පුත්‍රේ වැරදි. පාවොක්සයිඩින් එවඩ බුරුම මුද්‍රණේ තියෙන ඕක මෙහෙමයි අපේ තියෙන පාඨාන්තර මේවා වශයෙන් ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි හැබැයි අනිච්චා කියනක න ඉච්ඡති කියන පදේ ගැඹුරයි. ඒක තමයි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන. ඉතින් මම මේ ශාලාවෙදිම 14ක් විතර ඕක මම කියලා තියෙනවා. මම වැඩි ඕක පැත්තට යන්නේ නැත්නම් මොකද ඕකම අල්ලගෙන කියන වාදයක් තියෙනවා ලංකාවේ. ඉතින් ඒකත් එක්ක ගැටෙන්න අවශ්‍ය නැහැනේ. එහෙම අපිව නොමගරින්න බෑ. අපි කටුකුරුන්දේ ස්වාමීන්ගේ හදාarලා තියෙනවා. උන්වහන්සේ අපිව ගොඩ තියලා වැරුනේ. අපවත් උනේ කියලා දුන්නා. ඕක නෙවෙයි. කොයි එකක් හරි වෙච්චාම ඒක මුලට ගිහිල්ලා බැලුවාම ඒ පොඩ්ඩ එහෙමේ කරගත්තාම මේකෙන් තරංග ගහගෙන මුළු එකටම අනිච්චා කියන එක දාගෙන අපරාධේ. හොඳ ඇත්තටම මේවා කල්පනා කරන හොඳ මොළ. එපිස්ටමොලොජි දන්න එහෙම නැත්නම් ඒ නිරුත්ති දන්න කට්ටිය. හැබැයි ඊට නිරුත්ති තියා පරිප්පුවක් නැති මිනිස්සුන්ට මේවා කියන්න ගියාම මල කච. හැබැයි අපිට අදාළයි. අපි මේ තේරවාදී සිවුරක් පෙරවන්න අපිට අදාළයි. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේ අර්ථ දෙක බලන්න පළවෙනි එක තියෙන රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛා ඒක. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අට්ඨියති හරායති ජිගුච්ඡති. ඊට පස්සේ ඒකේ අර්ථකථනය තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්සා අපි යනවා ඊගා ප්‍රශ්නේ. කම්මඨානාචාර්ය යන්නේහි අර්ථය පහදා කම්මඨාන වරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් පහදා දෙන්න. මට වගේ හොඳ සැර වචන ටිකක් දැනගන්න ඕනේ. කාට උනත් බණින්න ඉගෙන ගන්න ඕනේ. මේකේ තව චුට්ටක් තියෙනවා. ඒකටත් බයින්න. කමඨහන් දෙන ආකාරයත් ගන්න ආයුරුත් කරුණාවෙන් පහදන්න. ඒක අහන්න වටනවා විසුද්ධි මාර්ගයේ බැලුවා නම් අඩු ගානේ කොළ 30ක් විතර තියෙනවා කර්මස්ථානතර ළඟට යන හැටි, කර්මස්ථාන දෙන හැටි. ඒ කියන්නේ යනකොට සපත්තු සෙරප දෙක ඇරෙන මගදීම අතුල්ලලා මල්ලේ දාගෙන වට මොකද්ද මේ සිවුර ඒකාන්ත කරගෙන පත්කඩේ තියාගෙන ළඟට ගිහිල්ලා ඒ කමඨහන් ගැනීම පිළිබඳ තියෙන විස්තරේ කම්මඨහන නිर्देशයේ තියෙනවා. අපි කරන්නේ පිට වීඩියෝ එකක් දාලා දෙනවා. මොකද අපි ළඟට එන්නේ හාමුදුරුවෝ විතරක්ම නෙවෙයි ගිහියා විතරක්ම නෙවෙයි අපි ළඟ කතෝලික අය එනවා, මුස්ලිම් අය එනවා. ඊට පස්සේ කියනවා මෙන්න වාර්තා විතර උඟ දෙනෙක් ලොකුවට බලාපොරොත්තු වෙනවා සෙරමෝනියලි මේ කමඨහන් දීමේ උත්සවය. මම කියනවා නෑ අර මේ ෂයන්ගෙන් අහන්න ෂයන් දාලා දෙයි කියලා. ඉතින් ඒ මිනිස්සු කරකොල අතාරිනවනේ ෂයන් කියලා කියන්නේ කවුද නෑ නේ නිකන් ගමෙන් අදලා ගත්ත කොල්ලෙක්. මේ ඉන්නේ ඌ දාලා දෙයි. එතකොට ඒගොල්ලෝ කලකොලොප්පන් වෙනවා. මං කියන්නේ විසුද්ධි මාර්ගය කියලා දෙනක අඩුතක් චේරු කෙරුවයි කියලා. මෙතන ඉන්නවත් දන්නේ නැහැ වැඩිමහල් ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන්සලා දන්නව ඇති. ඉස්සර 33 පැය බණක් කියන්න ගියාම රෑ ඉඳලා 6 ඉඳලා රෑ 10 වෙනකන් මේ ආසනේ පූජා කිරීමේ ಗುಣ කතා කරනවා. ධර්මාසනේ පූජා. ඊට පස්සේ රෑ 10 ඉඳලා 2 වෙනකන් බණ කියනවා. ඒක පාළිය. 2 ඉඳලා උදේ 6 වෙනකන්
අටුවාව කියන තු කවුද අහන්නේ ඉන්නේ අර පළවෙනි පැය 10දී පැය 4ෙම කරන්නේ මුල් බණවරේදී ආසන පූජාවෙන්. දැන් පැයේ බණකට ඌව කර කර ඉන්න පුළුවන්. වජිරාරාමෙන් කෙරුවේ රේඩියෝ බණ පටන් ගත්තා. වජිරඥාන ආමතුරු තමයි පටන් ගත්තේ. අනකාරික දඩොත්පාලතුමා කිව්වා මේ මුළු රෑම බැඳගෙන ගිහිල්ලා මල්වට්ට වෙන්දේසි කරගෙන ඉන්න කාලේ දැන් නෑ ආමතුරුනේ පැයට කියන්නේ. එතකොට ඒ අර බොහොම කෙටි කරලා නේ කියන්නේ අපි ඉපදෙන කාලේ වෙනකොට පැයේ බණ සාමාන්‍ය වෙලා. දැන් හැබැයි කියනවා ඉස්සර බණකට ගියාම මිනිස්සු මුළු රෑම පන්සලේ ඉන්නේ. සූවිසි නටනවා, මල්වට්ටි පූජා කරනවා. ඉතින් ඒ වගේ මේකෙදිත් ඔය කමඨාන් දීම කියන වැඩේදී මහා ලොකු වැඩක්. ගන්න කර්මන්ට ගැනීමත් වැඩක්. අපි මෙහෙදි කරන්නක පුළුවන් තරම් ඉච්ච ලොකු සෙරමෝනියල් නැතුව කරලා දෙනවා. මානසික ආතතිය දුරු කර ගැනීමට කායික ක්‍රියාකාරකම් යෝග වරහන් ඇතුලේ දාලා තින්නේ උපකාර කරගත හැකිද? පුළුවන්. ඒක කරන්න පුළුවන්. මුද්දම දේ තමයි සක්මන. අපිට තියෙන සක්මන් කරනකොට ගොඩාක් ඔය තියෙන දේවල් නැතිව විශේෂයෙන්ම සපත්තු සෙරපු නැති වෙන්නේ වැලි පොළව හරි හොඳයි. මේ පොළව හොඳ නැහැ. ඊගාවට හොඳයි ලනු පැදුර. ඊගාවට හොඳයි තන නිල්ල. ඊට පස්සේ තමයි අපිට ගොම සිමෙන්ති පොළවල් හරි මේකට හරිම වසක්. සිමෙන්ති පොළව ගත්ත ගමන් සෙමෙ විසෙනවා ලෙඩ. පුළුවන් තරම් බලන්න සපත්තු සෙරපු නැතුව පොළවේ නිකන් ඇවිදිනවනේ සක්මන් කරනවා නම් ඔය විද්‍යාඥයෝ හැම කෙනෙක්ම විද්‍යාගාරවල වැඩ කරලා හෙම්බත් වෙලා සක්මන් කරනකොට තමයි කාරණාව ඔලුවට එන්නේ. ඒගොල්ලෝ මේ විද්‍යාගාරින් ඉඳදී මොනවක්වත් හොයාගන්නේ නැහැ. නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියක් වරන ඩෝ ගන්නකොට අපි නම් ඇපල් කාලා නිකන් ඉන්නවනේ. ඒක මේ ගුරුත්වාකර්ෂණයක් හොයන අපිට මල වාතය හැමදාම පිස්සු. ඒකට මෙයාලි එනවලු කාල් මාක්ස් එයාගේ දුවට අනේ දුව මං හරි පුදුම විවේකයෙන් ඉන්නේ මේ දවස්වල මම පුළුවන් තරම් ඇවිදිනකොට මට සිහි වෙනවා තේරවාද භික්ෂුවක් සක්මන් කරන හැටි මට සිහි වෙනවයි කියලා දුවට ලියනවලු. ඒ තරම් මම විවේක වෙනවා. ඒක ප්‍රසිද්ධ වෙච්ච නැති ලිපිවල තියෙන්නේ භික්ෂුවක් සක්මන් මල්ලියෝක ඇවිදිනකොට තියෙන විවේකයේ වගේ විවේකයක් මට තියෙනවා කියලා. මොකද එතකොට තමයි මිනිහා කරන්නේ සුරුට්ටු බොන එක. පුස්තකාලේ ඉඳලා තමයි ඔක්කොම දස් කැපිටල් ඔක්කොම ලිව්වේ. සත්‍යයක් හම්බ කරලා නැහැ. නංගි කියන දේ කොහොද කන්න දීලා තියෙනවා. ඔය පිස්සෝ ලියපුවා තමයි අපි ඉතින් ඔය කාල් මාක්ස් ගියයි එක හිතාති ලියනවා. එක එක්කත් මේ ඉඳගෙන හුස්මක් අරගෙන නැහැ. හුස්මේ නැති බව දන්නෙත් නැහැ. ඔය එක එක්කත් දන්නේ නැහැ. මගේ හිත හුස්මේ නැහැ කියලා. අපි බලන්නකෝ අපි අඩු ගන්න හුස්මේ නැත්තම් දන්නවනේ. ඉච්චරයි අපි මේ භාවනාව උගන්වන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සති භාවනාවේදී සිදුවන වැඩපිළිවෙලම නින්දේදී සිදුවනවා නොවේද? බොහෝ අය නින්දේදී කිසිදු අරමුණක් නොගෙන සිත ඒකාග්‍ර කොටගෙන නිදා ගනී. ඒක බොරු. මොකද MRI ස්කෑන් කරලා තියෙනවා නිදාගෙන ඉන්න එකනයි අවදි වෙලා ඉන්න එකනයි ෆන්ක්ෂනල් MRI ස්කෑන් මැෂින් එකට දාලා. ඒ කට්ටිය දැකලා තියෙනවා නින්දදීවත් අවදියෙන් එනකොටත් හිත නතර ඔළුව නතර වෙන්නේ නැහැ එක විදියට වැඩ. නින්දදී අපි දන්නේ නැති එක. ඔයිට වඩා හොඳ නිදර්ශනයක් තියෙනවා. ඒක මයි පැත්තට තියෙන්නේ. සරුවචනසේ සඳහන් කරනවා පොඩි දරුවා රහත් වෙලා ඉන්නේ. පොඩි දරුවා කෙලස් නැහැනේ. ඒකට එයා දන්නේ නැහැනේ. වැඩක් නැහැ. අපි ළඟ කෙලස් තියෙනවනේ. අපි භාවනාවෙන් කපනවනේ. කැපුවට පස්සේ අපිට වෙනස තේරෙනවනේ. එච්චරයි අපිට තියෙන බුද්ධිය. ඒකයි හිත පිට ගියාට පස්සේ ආවට බට වැඩක් නැහැ. ආපු බව කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා පොඩි ළමයට බ්‍රාහ්මණයා කියලා බුදුරජාණන්සේ කතා කරන්නේ නැහැ. එයා කරන කිසිම දෙයක් චේතනාපූර්වක නැහැ. ඔක්කොම නිකන් පොඩි හුරතලයක් තියෙන්නේ. නමුත් එයාට ආනිශංස නැහැ. මොකද එයා දන්නේ නැහැ. නිසා නින්දෙදි වෙලා තියෙන්නේ අපි ඔය හිතා හිටියට නිකන් ඉන්නවයි කියලා ඒක පරීක්ෂා කරලා බලනකොට නින්දෙදි හිත කිසිසේත්ම වෙනසක් වෙලා නැහැ. අර විද්‍යාත්මක යන්ත්‍රේ වැඩ. ඒක නිසා වෙනසක් තියෙනවා මේ කායික වශයෙන්. නමුත් මොලේ ගැන සතිය ගැන සීය ගැන හිත ගැන කිව්වොත් පොඩි වෙනසයි තියෙන්නේ නිදා ගන්න වෙලාවේ. විකාලෙහි වැළඳීම ආහාර ගැනීම මහත් පාපයක් යයි මෙම ස්ථානයේ දැන්වීමක පළ කර ඇත. එහි නිර්වද්‍යතාවයේ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔය ඒකයි අපි උපෝසථට්ඨාංග සීලයට යනකොට විකාල භෝජනේ ගන්නවා. ආජීවට්ටමක සීලයට යනකොට බොරු කියන එක විතරක් හතරට කඩලා පෙන්නනවා. ආජීවට්ටමක සීලේ හරි කට්ටිය කැමැති මොකද සුරාපානෙත් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. මජ්ජපානාච සංයමෝ කියලා නේ තියෙන්නේ මේ මංගල සූත්‍රේ.
සංයමයෙන් යුක්තව බිව්වට කමන්නේ කුමාර පදමට. පදම පන්නන්න එපයි කියලා වගේ තමයි කියන්නේ. ඉතින් එතකොට හරි කචල් මේ ඔය සිල්පද ගැන කතා කරන අයට මජ්ජපානාච සංයමෝ කිව්වම මන් දැන් හැප්පිලා තියෙන දෙපදී. හරි. ඉතින් යාම ආජීවට්ටමක සීලෙත් සුරාපානේ නැහැ. මේ අපි කතා කරන්නේ මම දන්නවා මේ විකාල භෝජනය කියලා. ඉතින් ඒක උපෝසතට්ඨාංග සීලේ තියෙන. උපෝසතේ කියන්නේ වාසය කරන අර්ධව. උපවසති. හැන්දවලු කන්නේ. ඉතින් මහාමායා බිසව එදා ඉඳලා තියෙන උපවාසයේ. උපවාසයේ තමයි උපෝසතේ වෙලා තියෙන්නේ. ඉතින් එදා ගැප් ගත්ත වෙලාවේදී සිද්ධාර්ථ කුමාරයා ගැප් ගන්න දවසේ හඳුන් කිරිපැණි වලින් නාලා උපෝසතේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක චූල සීල මජ්ක්‍ධිම සීල උත්කෘෂ්ඨ සීල තියෙන සීලඛණ්ඩේ කියුවොත් අපේ දීඝනිකායේ මුල් කොටසේ පුදුමාකාර විදිහට සරුවච්චන්සේ පෙන්ලා තිනවා. ඒ රැයට කෑම නිසා නොකෑම නිසා ඇති වෙනස ඒ රාත්‍රී කෑම තමයි මද අඳුරේ කාලා කාම ක්‍රීඩා කරන එක තමයි කැසිනෝ කියන්නේ. ඒක තමයි මිනිස්සු කරන්නේ. අපි රැයට කන්නේ කන්නේ නැතුව ඒ හැංගනික හාමත් වෙන්න ආරනවා. එතකොට ශුක්‍ර නිෂ්පාදනය හෝ කාම අදහස එන්නේ නැහැ. මේ ආහාර වැඩි වෙච්ච ගමන් මේ ශුක්‍ර මේ නියමල හදනා වගේ ඒ අස්තිත් හැදිලා තමයි ශුක්‍ර හැදීම සිද්ධ වෙන්නේ. කෑමෙන්මයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේලා කියනවා ඕන්නම් කන්නේ ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් නොකා සිටීමේ ලැබෙන ආදීනවේ ආනිසන්තේ අඩල කෑම දහස් වටි කියලා සතිපත් මේ ආයුර්වේදය උගන්වනවා. කෑම භාගයට අඩු කරපු ගමන් පුදුම කර්මන්‍යකමක් එනවා. කෑවොත් ස්තුල භාවය එනවා. නිදිමත ගතිය එනවා. ඒකට කලා නිදි කියලා උපාධියක් හම්බ වෙනවා. එහෙමයි ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේ දෙමළෙන් විස්තර කරන්න අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට අවස්ථාව ඒ කියන්නේ මොකද්ද මේ කියපු එකක් දෙමළෙන් කියන්නේ? එහෙමයි ඕන දෙයක්. මේ බලනකො ආපු වෙලාව ඉඳලා මගේ ඔළුව අවුල් කරන්නේ මේ ආමරෝ දෙමළ දන්නවා කියලා. හාමුදුරුවෝ වැඩියා නම් මෙතෙන්ට අනේ එන්නකො ඉස්සරහට. වඩින්න හාමුදුරනේ. පළවෙනි කමඨාන සුද්ධ කරපේක ගැන දෙමළෙන් කියන්න බෑනේ. අපි මෙතන කරපු කමඨාන සුද්ධ කිරීම කොලේ ලියලා හරියන්නේ නැහැ අපි. වෙලඟට දාදී සොල්ලු වෙලම. සාමි. ඈ? ඕකේ අපි කියපු ටික අපි සාකච්ඡා කරුවා හිත පිට ගියාම නැවත ආපු බවත් ඇවිල්ලා ප්‍රත්‍යක්ෂණය කිරීමත් පිළිබඳව තමයි අපි මේ කමඨාන් සුද්ධ කරන්න කියන එක දෙපළෙන් කියමු බෑනේ. මම ආගෙන ඉන්නේ මට තේරෙනවා දැන් මේ ආමතුත් ආගෙන ඉන්නේ. வணக்கத்துக்குரிய நாயக தேரர் அவர்களே, எல்லா பிக்குமார்களே, எல்லோருக்கும் மாலை வணக்கம். තමයි මයික් එක ලං කර ගන්න ඕනේ. தவம் செய்யும் பொழுது முதலாம் இருக்கும் பொழுது எனக்கு நான் ஞாபகத்துக்கு வந்தேன். நான் தவம் செய்யும் பொழுது கொஞ்ச நேரம் இருக்கும் பொழுது எனது மனத்துக்கு வந்தேன். நான் இப்ப தவம் செய்கிறேன். அப்பொழுது எனக்கு ஞாபகத்துக்கு வந்தேன். நான் எல்லா இடமும் யோசிக்க மாட்டேன். நான் நன்றாக தவம் செய்ய வேண்டும். அப்பொழுது நான் தவம் செய்தேன். எனக்கு முதலாம் வந்தேன். ஒரு அழகான மஞ்சள் நிறம் ஆலோகம் வந்தது நான் ஆலோகம் பற்றி இப்போ இல்லே. ஆலோகம் ஒன்றும் இல்லை. மஞ்சள் கலர் ஒன்றும் இல்லை. එහෙම කල්ලියලා තිබුණේ බොරු කියන්නේ දෙබලේ. இல்லை நான் எனக்கு கிடைப்பு அதி வல்லுங்க அப்படி சொல்லுங்க. இந்த எழுத்து நேரத்தில் இந்த மஞ்சள் கால ஓம் நான் கேட்டேன் எனது தாம் செய்யும் பொழுது. சரி சாமி. மஞ்சள் நிறம் வந்து எனக்கு நான் தெரிந்து கொள்ளேன். அதை போன்ற நான் தெரிந்து கொள்ளேன். நீல நிறம் எனக்கு காணத்தில் காணலாம். அதே போல எனக்கு காணலாம். கடைசியாக
வெள்ளை நிறம் நான் காணது. அப்பொழுது நான் அந்த தவத்தில் இருக்கும் பொழுது நான் கூட நேரம் அப்பொழுது இருந்தேன். அப்பொழுது நேரம் முடிஞ்சு செய்து எனது தவம் முடிஞ்சு செய்தேன். සිංහලෙන් කියවද? දැන් ඒ කියපු ටික සිංහලෙන් කියනවා. මම භාවනා කරගෙන ඉන්නකොට ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ, මම භාවනා කරන්න මේ ස්ථානට ඇවිල්ලා ඉඳගෙන භාවනා කරගෙන ඉන්න අතරතුරදී මම හොඳට හිතාගත්තා හොඳට භාවනා කරනවා කියලා. මෙහෙම හිත ඒ කාර්මුණක අරගෙන භාවනා කරනකොට භාවනා කරමින් යන අවස්ථාවේදී මට පළවෙනියටම කහපාට එළියක් වගේ මගේ මේ මූණ ඉස්සරහින් දැක්කා. ඒ කහපාට එළිය ටික වෙලාවක් තිබිලා ඉවර වෙලා නිල් පාට එළියක් මට දක ගන්න ලැබුණා. ඒ එළියත් ඒ විදිහටම දැකලා ඊට පස්සේ අවසානට මට සුදු පාට එළියක් දැක ගන්න ලැබුණා. අවසානයේදී මම මේ විදිහට ටික වෙලාවක් එකම අරමුණක ඉඳගෙන ඒ භාවනාව විලා ඉවරලා අවසන් කරලා ගියා. එතකොට හුස්මට මොකද්ද කියන්නේ දෙමලේ? மூச்சு எந்த நேரத்தில் மூச்சு பார்க்கலாமா? மூச்சு பார்க்கலும். அது மஞ்சள் கலர் நீல கலர் வந்த நேரத்தில் மூச்சு பார்க்கலும். ஏலமா ஏலாதா? ஓம். அது சொல்லுவேணும். மஞ்சள் கால நேரத்தில் மூச்சு பார்க்க ஏலும். ஓம். பார்க்க ஏலும். அது சரியான වැදගත්. மூச்சு பார்க்க மெலிது போதும் தாம் நாம் கண்டேன். அது மஞ்சள் கலர் நீல கலர் வெள்ளை நிறம். வெள்ளை நேரத்தில் மூச்சு பார்க்கலும் சொன்னா மிச்சம் நல்லம். நல்ல நன்றி. மிச்சம் நன்றி. மிக நன்றி. எல்லோருக்கும் මේ ආමුදු දැන් තුන් සැරයක් කිව්වා තාම කතා කරන්නේ නැහැ දෙමලේ. දැන් මට පොඩ්ඩයි පුළුවන් මම ඒ උනට හරි ආසයි ඒ මිනිසුන්ට ඒක කියලා දෙන්න. නැත්තම් ඒ භාෂාවෙන් කියලා නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. ඒ උනාට මෙන්න මේ වචන ටික විතරයි මම දන්නේ. විලප්පුනර්ව සතිය. භාවනාව නෙවෙයි. භාවනා කියන්නේ යෝගම් කිය. අපි කියන්නේ යෝග වෙනවා. තවම් කියලා කියනෝ නේද? තරුම්. තවම්. ඒක තපස කියන තවනවා කියන එක දන්නේ නැහැ. ඔව් රූට් එක එකයි. මේ උලවිලප්පනරු සතිය. අම්මෙදියාහ මෙදුආහ උලවිලප්පනර්වාග slowly mindfully silently. මම ඊට අහගත්තා අපිට හිටිය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ සිවා ඒ රිට්‍රීට් එකේදී අපි හිටියා ඔක්කොම ලංකාවේ හිටපු ඔක්කොම අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මීපේ අපි සිංහලයි දෙමළයි එක ගානට යනවා. ඒ මනුස්සයා කියනකොටම සිංහලට දානවා ඉංග්‍රීසියට දානවා සිංහලට දානවා. එයින් තාරමයකට ඇවිල්ලා කොවිද සෝන්සේ ජාතිවාදයක් බලන කොච්චර ලස්සනද මේ ෆ්ලෝ එක. ඒ මනුස්සයා එදා රෑ ගිහිල්ලා නිින්ද ගියේම නැතිලු. ඒ මිනිහා කියනවා සෝන්ද මේ ඉංග්‍රීසියෙන් කියනවා මේ සිංහලෙන් කියනවා මේ දෙමළෙන් කියනවා මේක යකඩ පාන්දරම නැගිටිනකොටම කවියක් එළියට හිතට ආවලු. ඒක ලියන ඇවිල්ලා බෝඩ් එකට දාලා තමයි වාඩි වුනේ. ඒ තරම්ම මිනිහාගේ තුන අසහන ඔක්කොම ඉවර වෙලා මේ සතිය කියන එක පුරුදු වෙන්න පටන් අරගෙන. ඒක ඉතින් අපි දන්නේ නැති පුදුමාකාර සාහිත්‍යයක් තියෙනවා දෙමළේ. ඒකට අපි වෛර කරන්න ගිහලා අපරාධේ අපිට තිබුණ ලොකු ආභරණයක් අපිට නැති වුණා. ඉතින් ඒ නිසා අපි සංස්කෘත දෙමළ සිංහල වගේ අඩු ගන්න 140ක් සමානයි වචන. අන්න ඒ ටික හදලා දෙන්න ඕනේ. ඒ ටික අපිමයි ගෙනියන්න ඕනේ. ඔක වෙන ගියන්ගේ බලාපොරොත්තු වෙන්න එපා. ඉවරද? තව තියෙනවලු. මිච්චන් නන්දර. நன்றி. බොහොම ස්තුතියි. மிக நன்றி. பேரென்ன? சாரத சுவாமி. ஊரு? நான் ஊர் மகாவ சாரத. ஓம். அது சாமி. பெரிய சாமி. பெரிய சாமி. பெரிய சாமி කියන්නේ බුදුහාමුදුරන්. ලොකු හාමුදුරුවෝ නෑ. பெரிய சாமி කියලා තමයි බුදුහාමුදුරන් කියන්නේ. අපි කියන්නේ සාමි කියලා තමයි කියන්නේ. බුද්ධ පහවාන්. බුද්ධ පහවාන්. බුද්ධ පහවාන්. පහවාන්.
පෙරියසාමි කියලා සමාජයට කියනවා බුදුහාමුදුරන්ට. තව තියෙනවද කියවන්නේ? මේක සෙල්ලම් කරගෙන ඉන්නවා කියවන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වතුරේදී සක්මන පුහුණු කරන ආකාරය මදක් පැහැදිලි කර දෙන්න. වතුරේ. එහෙමයි. නේ පුහුණු කරන්න යන්න එපා. එහෙම ගන්නෑ. ඒකක් මේ කියලා නෑ. හැබැයි මෙහෙම නිදර්ශනයට කියනවා. හොඳට සක්මන් කළා මේ සක්මන නිකන් වාර 4ක් 5ක් 6ක් 7ක් යන්න පුළුවන් මට්ටමට ගියාට පස්සේ ඔක ඉබේම වෙනකොට තේරෙන්නේ ධනක් වතුර තියෙන ස්විමින් pool එක ඇවිදිනවා වගේ. ඔක්කොම තේරෙනවා. අර බය වදින එක විතරක් නෙවෙයි. උස්සනවා නෙවෙයි. දිගට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේ මුළු පද්ධතියම අපි කියනවා gediya පිටින් ඇවිදිනවා තේරෙනවා. නැත්තම් බයිසිකල් එකක් පදිනවා වගේ කකුල් දෙකම වැඩ. ආයි මෙහෙම යෑමක් නැහැ. ඒ කියන්නේ අර මේ කකුල මෙහෙම ගෙනියන එක ප්ලේන් එකක් යනවා වගේ සරුංගලයක් යනවා වගේ තමයි උහුලං කපාන යන හැටි තේරෙන පටන් ගන්නවා. එතකොට තියෙනවා ඇඟට පුදුම විශ්‍රාමයක් වෙන්න පටන් ගන්නවා. අරමුණත් එක්ක හොඳට මෙහෙම දෙකේ එකට යන්න ඕන. අරමුණට මූණ දාලා දෙකේ එකට කැරකෙන්න පටන් ගන්නකොට සියල්ලම ස්වයන් සිද්ධ වෙනවා. ඉතින් අපි මෙතනින් නතර කරනවා. තව දෙකයි තියෙන්නේ. තවත් එකක් තියෙනවා. 2020 7යි පළවෙනි දින ධර්මදේශනාවේදී ස්වාමින් වහන්සේ දේශනා කළේ සිතේ සිතුවිලි වල ස්වභාවය පැත්තකට වී ඒ දෙස බලන්න කියා. මේ කියූ ආකාරයට අපට සිත් දෙකක් අවශ්‍ය වන්නේ නැතිද? සිතුවිලි වල ස්වභාවය බැලීමට තවත් සිතක් ඕනෑ නේද? ඔය ඒක ඇත්තටම ඊටාම ගැඹුරක් තියෙනවා. දැන් අපිට හිතමනාපයක් ආවයි කියලා කියන්නේ. ඒ හිතමනාපේ මගේද මමද මගේද මගේ ආත්මේද? මම අනාපත් නෑ මං හිතලත් නෙවෙයි ආවේ. නමුත් අර භාවිත නැති හිතෙන් ඒක මම මාගේ මගේ ආත්මේ කරගන්නවා. භාවිත හිතෙන් කියනවා නේ ඔක උඹ මේ ආගන්තුක ආපු එකක් නේ. ඔක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා. අන්නේ විදිහට මේක නිකන් ප්‍රතිබිම්බේ සහ මේ රූපේ අතර වගේ මේ දෙන්න අතර පිළිමිබුවත් එක්ක කතාවක් මේකේ තියෙන්නේ. අපේම පිළිඹුවත් එක කතාවක්. ඒක ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා බලව විපස්සනායේ තියෙනවා මේ අරමුණ කියන්නේ හිත. හිත කියන්නේ අරමුණ. අරමුණ ගොරෝසු නම් හිත ගොරෝසුයි. අරමුණ සියුම් නම් හිත සියුම් කියලා ඒ දෙක අතර සම්බන්ධතාවයේදී ඉස්සෙල්ලා අර කණ්ණාඩියේ තියෙන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. පස්සේ තේරෙන පටන් ගන්නවා මේ දෙන්න අන්තිමට එකට එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට තියෙන අසහන ඔක්කොම දුර වෙනවා. දැනට තියෙන ස්ප්ලිට් මයින්ඩ් කියනවා. දෙකට බෙදිච්ච මනසක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සති සම්පජඤ්ඤය යන්න පැහැදිලි කර දෙන්න. ඔය ඒක අපි ධර්ම දේශනාවට දාමු. ආනාපාන සති භාවනාව තුළින් සිව්පිලි සිඹියාපත් අවබෝධ වන්නේ කෙසේද? ඔව් මට කියන්න ඕනේ ආනාපානිය අවබෝධ වෙන හැටි. එතකොට ඒක හරහා මට පාරක් කැපෙනවා. එහෙමයි. සියලු ප්‍රශ්න අවසానයි. හරිම සන්තෝෂයි. තෙරුවන් සරණයි. දෙන්න හිතෙන්නේ නැත්නම් ඊර්ෂ්‍යාවක් මයි ළඟ තියෙනවා. මේ දුලිප් පොඩක් එන්න ඕනේ. මේ ප්‍රශ්නේ වුණාට පස්සේ මම ගායකයෙක් පෙන්වන්න යන්නේ. ඔව්. මේක වුණාට පස්සේ පොඩ්ඩක් කතා කරමු. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි භාවනාවට වාඩි වුණාම මේක භාවනාව සම්බන්ධව අරමුණු ගැනීම අරව මේවා පොඩි පැහැදීමක් ඒ පිළිබඳව උනන්දුවක් තිබෙනවා. ඊට අමතරව අපිට කියන සැහැල්ලුවෙන් වාඩි වෙන්න කියලා. එතකොට මට තියෙන ගැටලුව තමයි සැහැල්ලුවෙන් කොන්ද නැමිලා බොහොම නිකන් ඕන් වාඩි වෙන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ. පැයක්ම වුණත් ඉතහැ. එහෙම නෙමෙයි මේ කොන්ද කෙලින් කරගෙන පැය භාගයක්වත් ඉන්න අපහසු ස්වභාවයක් තියෙනවා. වඩාත්ම අර කොහොම හරි වාඩි වෙලා ඉන්න එකද මේක මේ ඉදිරියට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කොහොම හරි වාඩි වෙලා ඉන්න එකද කියන එක වඩා සුදුසු. මයි ප්‍රශ්නේ තේරෙනවද මන්ද මට කිය. නෑ මට තේරෙනවා. මොකද මටත් ඒක හොඳටම තේරෙනවා. මටත් වෙලා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ දාන ටිකක් වළඳන්න වෙයි මම හිතන්නේ. බොහොම නිකන් කැසරටු වෙලා කෙසන් ගියා වගේ ඉඳගෙන ඒක වෙනවා. එවනේ අපිට ඉඳගත්තාම හොඳට කොන්ද කෙලින් කරගන්නවා ආරම්භක ශේෂේ. පටන් ගන්නකොට අපි කියනවා මේ සිවුරන්දිරකොට පරිමණ්ඩලයේ තියලා අඳින්නයි කියලා. යනකොට ඕක වැක් කරනකොට ඒක දොස් කියන්නේ නෑනේ. අඳින වෙලාවේ පරිමණ්ඩලයේ තියෙනවා. එච්චරයි බුදුරජාණන්සේ කියන්නේ. යවිදිනකොට අඩු වෙනවා. ඒ වගේ ඉඳලා ඉඳ ගන්න. ඊට පස්සේ ඊට පස්සේ භාවනාවේ හිත දානවනේ. දාපුවම මේ කයෙන් අපි සම ගන්නවා. ඒක කය නිකන් අල්ප දායන්න වගේ. නෑ. ඔළුව සාක්කුවේ දාගෙන
එතකොට තේරෙන පටන් ගන්නවා બોලේ දැන් මේ බලන්න හිතුවොත් මේ හාමුදුර කෙනෙක් භාවනා කරනවා කියලා පේනේද නැත්නම් නිකන් කෙක්කක් වගේ පේනේද කියලා අපිට ලැජ්ජාවක් එනවා. එතකොට කියනවා හොඳට දැන් දැනගන්න ඕන බන්නේ වැඩේ හරි භාවනාව යනවා. හැබැයි ඉරියව්ව සහ බලන පෙනුම ඒක මට තරම් නෑ. ඒක තමයි ගැසිල්ලෙන් එතන. නෑ ඒක ගැසෙන්නේ නැතුව ඒක දිහා හොඳට දැනගෙන ඉන්න. දැන් කයට දුන්නොත් කය විවේක වෙන්නේ කොහොමද? බොක්ක ඇතුලේ බබා ඉන්න හැටි දැකලා තියෙනවද? අම්මගේ බොක්ක ඇතුලේ බබා ඉන්න හැටි. හරි. ඒක තමයි කන තියෙන්නේ. කනේ හැටි එච්චරයි. අපි භාවනා කරනකොට ඕම තමයි ඉන්නේ. ඔය රිලෙවෙක් හොඳට විවේක ගන්න වෙලාවක් බලන්න. ඒක මානසික ගැටලුවක් කරගන්න හොඳ නැහැ. හරි. මං කියන්නේ අන්න ඒක හිතට කියන්න ඕනේ දැන් ඔන්න ඔබට විවේක වෙලා තියෙනවා භාවනා වෙලා තියෙනවා හැබැයි ස්වරූපේ බලපන්. එහෙම අපි හදන්න යන්නේ. ඒ කියන්නේ ලැජ්ජා වෙලා හදන්න යනකොට ඒ දැනීමෙන් මේ සද්ධාවත් නෑ සමා වෙන්න වීර්යයත් මේ සමාධියත් දෙක සම්බර වෙන්න ගන්නවා. ඒක භාවනාවෙන් හදලා දෙනවා. ඉස්සෙල්ලා අපි පටන් ගන්නකොට ඒරියාවෙන් පටන් අරගන්න. ඊට පස්සේ අපි දන්න භාවනා වෙදීගෙන යනකොට වැක්කිරෙන ගතියක් වෙනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට පචලායමාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. කිරනවා. සරුවචනන්සේ පෙනී හිටිනා නිකම් 이르දියෙන් වයි කියලා. මොකද මොග්ගල්ලාන කිරනවද? එහෙමයි. බනින්නේ කාරණා 8ක් කියනවා. මෙන්න මේ ටික කරලා බලන්න කියලා. පචලායමාන සූත්‍රේ. ඉතින් ඒ කියන්නේ මේක භාවනා කරන කෙනා අයියෝ භාවනා කරන හිතන එක නයි වෙනස්. හිතන එක නයි මෙහෙම ඉද්ද ගැහුවාගේ කැමරාවට හදාගෙන ඉන්නවා බොරුවමයි කරන්නේ. ඔය රාජ්‍ය නායකව භාවනා කරන ෆොටෝ දැකලා තියෙනවද? ඒකට හරියටම පසේ බුදුරජාණන් වහන්සේ කොහොම ඉන්නවා. ඒ දන්නේ තනි කර බොරුව. ඒ රංගපෑම තියෙන. එතනින් පටන් ගන්නවා අපි. ඊට පස්සේ යන්න ගිහිල්ලා අර වැක්කිරලා ඉන්න වෙලාවේ ඒක හොඳට හිතට වද්දලා දින ඕම් බලපන් උඹේ ස්වභාවය. ඒ දැනුම අපේ හිත කය ඍජු කරන ගතියක් තියෙනවා. ඒක ටික කල් යනවා. ඒ නිසා භාවනා කරපු කෙනෙක් තව එහෙම ඉන්න කෙනෙකුට දොස් කියන්නේ නැහැ. එයා දන්නවා මේ යුගේ පහු කරනවායි කියලා. එහෙම කරන්න වෙනවා. ඒ කාටවත් දොස් කියන්නේ නෙවෙයි අර මට තියෙන ගැටලුව. නෑ ඒක ඇතුළත එනවා. විශේෂයෙන්ම තරුණ පිරිස් භාවනා කරන්නේ නැත්තේ ඒකයි. භාවනාවට ගිය ගමන් ඉරියව්ව Tamanට ඕන වෙලාවට නැහැ. ඒක ළඟට ගිහිල්ලා කවුරු කියන මොකද්ද ඔය කරන්නේ කියලා අර මනසට මේ මිනිස්සුන්ගේ කෙනහිල්ල තියෙනවනේ. අපි කියන පුළුවන් තරම් පටන් ගන්නකොට තියාගන්න අතරමඟදී හැමෝත් හදවුවට කමන්නේ ඒක අපරාධයක්වත් නෙවෙයි හැදෙන බව මතක තියානින්න මම ඉන්නේ ඇදට බව දන්නවනම් හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේ දුලිප් වන්දල දෙන්න හදන්නේ මේ ගොඩනැගිලි හදද්දී රංජිත් මහත්තයත් එක්ක තුලා හැදුවේ පුදුමාකාර නින්දාතෝගයක් වින්දා දන්නේ නැතුව මෙහෙම සංඝයා පිරිසක් මෙතන කවදාරි භාවනා කරයි කියලා. මේකට දැන් මේ ලෝකෙට තියෙන හොඳම බඩු. කාර්ක සභාව හැමදාම අහනවා ඇයි ওই බඩු දැම්මේ? අරක දැම්මේ නැත්නම් මොකද? දුලිප් කතා කරලා කිව්වා අපි දීලා තියෙන ආකිටෙක් කෙනෙකුට ලංකාවේ මට්ටමට යන්නේ මේකට මෙච්චරක් වේදයි යනවා. ඔක්කොම සර්ටිෆයිඩ් කරලා තියෙන ඕන කෙනෙක් බලන්න මට ඕගොල්ලන්ට උත්තර බැඳින්න බෑ කියලා. එතකොට රාජ්‍ය නායකයෙකුට වගේ බැනුම් අහන්න පටන් ගත්තා. ඇයි මෙච්චර ලොකුවට වේදයි යන්නේ කියලා. දුලිප්පත් හිතුවේ නෑ මෙහෙම සංඝ පිරිසක් මේකේ භාවනා කරයි කියලා. මේක හදපු ධම්මනිසන්ති ආමතුරුත් හිතුවේ නෑ. ඉතින් මේ සංඝ පිරිසක් ඇවිල්ලා බහනකොට මට මේ මනුස්සයා බැනුම් අහපුවා සී වෙනවා. අපේ මුළු ඒ කියන්නේ මේ සුකෝපභෝගී හදන සුකෝපභෝගී නෙවෙයි හාමුදුරු නෙමෙයි භාවනා කරන්න හැදුවේ. මේක අපි එයා කන්ඩිෂන් කරන්න ලෑස්ති කරා. බැනුම් නිසාම නතර කරා. එතකොට බණී කියලා දැන් අපි කොච්චර සතුටු වෙනවද? අපි මුළු නිස්සරණ වනේ අවුරුද්දක බජට් එකෙන් 95ක් ගියේ මේකට. 90ක් 95ක්. ඉතුරු බජට් එක පෙන්නනවා. මේක කියනවා ආකිටෙක්ගෙන් අහගන්න කියලා. ඊට පස්සේ අපි කාටද ක්වොන්ටිටි සර්වේට දාලා සර්ටිෆයි කරලා ගෙවන්නේ. ගෙවන්නේ ලක්ෂ 25 තියේ බිල්. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ගෙවන්නේ රටේ ගානට. අපි දැන් මෙතන කරන්නේ බාස් එක කතා කරලා අඩු කරලා තියෙන්නේ. අන්නේ කාලේ දුලිප් බැනුම් හැව්වා. ඒ රංජිත් මහත්තයා මේ මිනිහට සභාපතිකම දුන්නා. අනේ ලියුමකින් දීලා අස්සල්ලන් ගියා යන්නේ. මට දෙනකොට දුන්නේ ලියුමකින් මට ආපහු. ඒ නිසා මම කියනවා දුලිප්ට මේ අපේ මේ චන්දවිමල හැමතුර තමයි මේ ඔක්කොම මේ ගැට ගහලා හරි ගස්සලා දුන්නේ. දුලිප් මොකද හිතන්නේ කියලා වචන විනාඩි 5ක් විතර කතා කරන්නයි කියලා. ස්වාමීන්වහන්සේගෙන් අවසරයි සංඝයා වහන්සේගෙන් අවසරයි
මට ඉතාමත් සතුටක් ලැබෙනවා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා භාවනා කරනවා දකින්නකොට. අපේ හාමුදුරුවෝ පටන් ගත්තේ මේ සතිපාසල් මේ මුළු ලංකාව පුරා කුඩා දරුවන්ට භාවනා උගන්වන්න. ඉදිරියට යනකොට මනසේ ශක්තිය තමයි වැදගත් වෙන්නේ හුඟක් අයට. මොකද අපි දැන් දන්නවා කොරෝනා වෛරස් එහෙම ආවහම කොච්චර දුෂ්කර තත්ත්වයකට මේ ශ්‍රී ලංකාව වැටුණාද කියලා. සල්ලි නැතුව කන්න නැතුව දුප්පත් අයට මම දන්නවා රැයට අපේ ගෙවල් වලට ඇවිල්ලා බෙල් ගහනවා සල්ලි නැහැ කියලා ඇඳරි නීතිය තියෙන කොටත්. ඉතින් මානසික ශක්තිය තමයි ඉතාමත් අවශ්‍ය. ඉතින් මට ලොකු සතුටක් හම්බ වෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි මම හිතන්නේ අවුරුදු 12ක් විතර ගත්ත මේක හදන්න. මේ සල්ලි පිටරට ශ්‍රී ලංකන අය තමයි එව්වේ හුඟක්. ඉතින් මේක මැදක් හරියෙත් නවත්තලා සල්ලි එක්කව කරලා ඊට පස්සේ තමයි ඉතුරු කොටස ඉවර කරේ. අපි මේක මේ මට්ටමට හැදුවේ මොකද භාවනා කරන්න එන අයට අපිරියාව මේ හිතෙන් නැතුව භාවනා කරන්න පුළුවන් තැනක් හැදුවේ. ඒකයි අපි টয়ලට් හිටන් හොඳ මට්ටමකට හැදුවේ. එතකොට මෙතන භාවනා ගැනම හිතලා කරන්න පුළුවන්. වෙන මුකුත් ගැන හිතන්න අවශ්‍ය නැහැ. එහෙම හිතලා තමයි අපි ඔක්කොම පහසුකම් දුන්නේ. මේක ඇත්තටම ලොකු මට්ටමක් වුණාට මේවා පිටරටවල් වල සාමාන්‍ය දේවල්. දැන් මේ එයා කන්ඩිෂන් කරනවා කියන එකත් සාමාන්‍ය දෙයක් දැන්. මොකද මේ අවුව හින්ද සමාකාර හරි අමාරුයි. ගෙවල් වල ඇතුලේ මෙහෙම ඉන්න. ඒ වුණාට අපේ කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් හිතන්නේ භාවනා කරනකොට හුඟක් දුක් විඳින්න ඕනේ කියලා. ඉතින් අපි බලන්නේ තියෙන දුකට අමතරව වැඩි දුකක් දෙන්නේ නැතුව භාවනා කරන්න ඉඩ දෙන්න කියලා තමයි අපි එහෙම හේතුවකින් තමයි මේක කරේ. ඉතින් මට හුඟක් සතුටක් එනවා. ස්වාමීන් වහන්සේලා තමයි ධර්මයේ මෙතෙක් ගෙනහලා තියෙන්නේ. ඉදිරියට අරන් යන්නේ අපි නෙමෙයි. ඒකින්ද අපි ඒක ගැන හුඟක් සතුටු වෙනවා. බොහොම ස්තුතියි. දුලිප් ඇවිල්ලා මේ දුලිප්ල දාත්තත් අපේ කාර්ක සභාවේ එයා තමයි හිටපු මහා කොළඹ මහා දිසාපති. ඒ කාලේ ඉඳලම හුඟක් සම්මිශ්‍රලා සම්බන්ධ කතා කරලා තියෙනවා. එතකොට මට තාත්තා නැති වෙනකොටම වගේ තමයි දුලිප් හම්බුනේ. අම්මා නැති වෙනකොට මට හොඳට මතකයි. ඊට පස්සේ දිගටම මේ වගේ වැඩක් කරගෙන යන්න ගියාම ඒ අමුතු සැලසුම් ශිල්පයක් අවශ්‍යයි. ඒකට විශේෂයෙන්ම අවශ්‍යයි මේ මනස හොරකම් කරන්නේ නැහැ කියන අදහස. දුලිප් හොරකම් කරන්න තිබව කවුරුත් දන්නවා. ඒ වල තියෙන දේවල්. නමුත් එක එකනට කියා දීදී යන්න බෑ මෙවුවා. කරන්න බෑ. හැම කෙනාම කියන අපේ සල්ලි ඇත්ත තමයි. නමුත් ඉදිරි දක්මක් ඇතුව වැඩක් කරන්න ගියා මට කොහොමඩක්වත් කරන්න බෑ. මොකද මට අදාළ නැහැ. මට සල්ලි අත ගන්නෙත් නැහැ මං. හැබැයි ඊයේදී දුලිප් කරදුන් දිවිල්ල දුලිප් දන්නෙත් නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ. මෙච්චරම දැන් ඉන්නේ මම හීනකටත් එහා ගිය සතුටක. ඉතින් දුලිප්ට මං කිව්වා මිනිස්සු මේ වරෙන් මේක බලපං. මේ ආමතුරු කිව්ව බොරුව කිව්වේ මට 100ක් ගේනවයි කියලා එදා මම 100ක් පෙන්නන්න තමයි ඔය ගෙන්නුවේ. වළනකොට 100ක් නැහැ. 100ක් නැහැ. 100ක් නැහැ. එතනදිත් මම බණහනවා කියලා කියන්නේ හොඳ නැහැනේ. එතෙන්දිත් දැන්න කියන්නේ 100ක් එනවා. 8 වෙනිදා 117කට මං කිව්වා දුලිප් අතන 10යි මෙතන 100යි ওই විටිවත්තේ 7යි. මම ඔක්කොම දුන්නේ මයි පැත්තට ලකුණු කැපෙන්නේ නැති වෙන විදියට. ඉතින් මං හිතුවා ඇත්තට මේක දකින්නකොට මං හිතුවා 100ක් විතර ඇති කියලා නෑ 55 ඉඳලා තියෙන. ඒ වුණත් අපි සන්තෝෂම් රොම්බ සන්තෝෂම් බොහොම සන්තෝෂෙන් අපි කටයුතු කරන්නේ. ඉතින් මම පොරොන්දු වුණා දුලිප් අපි මේ ශාන්සිකේ ගුරුහාමුදුරන්ට ගුරුහාමුදුර කියන්නේ ඩිරෙක්ටර් ජෙනරාල්ට ඊට පස්සේ ඔක්කොම දෙන්නේ මේකේ සංඝයාටයි ගුරුතුන්ටයි විතරයි කියලා. ඉතින් මේ ශාන්සලා දිගින් දිගට අපි මේ මෙහෙණින්නාන්තලා හැබැයි පෙරේදා ඉපිරිදා ආවනම් එපා වෙනවා. මේ කමටහන් වාර්ත අදයි ඔය මේ මනුස්ස ලීලාවකට ඇවිල්ලා තියෙන්නේ. එනකොට මේ මම ඉතින් වචන කියන්නේ කියලා මමත් බැනුම් අහන මම මොකුත් කියන්නේ නැහැ. එහෙනම් ස්තුති බොහොම ස්තුතියි. අපි මෙතන නැතර කරන පැය භාගයක් තියෙන සක්මන් කරන්න අපි තුරුණ ගෙඩිය ගහනකොට නැවත රැස් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ බර ගානක් එකතුලා නිකන් බරක් කිස්සුවා වගේ මට තේරෙන්නේ. කට්ටියම එකතු වෙලා බරක් කිස්සුවා වගේ මට ලොකු සහැල්ලුවක් දැනෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.